අද මේ මැදින් පුම් පොහොය දවසේ මේ පින්වත් කාටත් අතිශයින් උපකාරී වෙන දහම් කාරණාවක් සිහිපත් කරන බව මුලින් මා පැවසුවා. ඒ වගේම තමයි මේ දහම් කාරණා ඉගෙන ගන්නකොට නිවසේ සිට හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ ගුවන් විදුලියෙන් හෝ ධර්මයේ ශ්‍රවණය කිරීමත් ළඟට පැමිණ ධර්මයේ ශ්‍රවණය කිරීමත් අතර වෙනස මොකක්ද කියලත් මේ ධර්ම දේශනාවෙන් Tamanටම තේරෙනවා. ඔය අතුරු කාරණාව. ප්‍රධානම කාරණාව තමයි හිතට අකුසල් ආපුම හිතට එනවා රාගය, ද්වේෂය, මෝහ, බය, තැති ගැනීම, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන්න, ඊළඟට වෛරය, තරහව, මේ වාගේ අකුසල් හිතට ආපුවාම කෙනෙකුට දුරු කරගන්න බෑ. කෙනෙකුට කියන්නේ සමස්තයක් වශයෙන් අද මානව සත්වයාට වැදිච්ච සාපේ තමයි අකුසල් දුරු කරන්න අමාරුයි. කුසල් උපදවන්න අමාරුයි. තමන්ගේ හිතේ අකුසල් දුරු කරලා කුසල් උපදවා ගන්නට මොකද්ද මේ තියෙන අමාරුව? ඇයි අපිට හැදෙන්න අමාරු? ඇයි අපිට නැගිටින්න අමාරු? ඇයි අපිට වරදින් නැගී හිටින්න අමාරු කියන එකේ ඒට උත්තරේ මේ ධර්ම දේශනාවේ තියෙනවා. මේ තමයි අපිට වැරදිච්ච තැන. මේ තමයි අපිට මේ මගහැරිච්ච තැන. මේ තමයි අපි නොසිතුව තැන. අපිට වැරදුන තැන. අද ජීවිතයේ අඩුපාඩු හදාගන්න කැමති, වරදින් නැගී හිටින්න කැමති, කුසල් වඩන්න කැමති කෙනාට සා පිපාසාවෙන් ඉන්න කෙනාට මිහිරි මී පැණි වගේ, සා විඩාවෙන් පිපාසෙන් විඩාවෙන් ඉන්න කෙනෙකුට සීතල දිය දහරක් වගේ මේ දහම් අවවාදය දැනෙනවා. තමන්ට බුද්ධ ශාසනය පිහිට ගන්න උවමනාව තියෙනවා නම් තවත් වර්ණනා කුමටද මං කෙලින්ම දේශනාව ආරම්භ කරනවා. මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තියෙන සක්කාර ගරුකාර සූත්‍රය. මේ සූත්‍ර දේශනාව අපි කලින් අහලා තියෙනවා. ගොඩක් දෙනෙක් අහලා තියෙනවා. නමුත් මෙතනින්ම තමයි අපිට නැගී හිටින්න තියෙන්නේ. මෙතනින්ම තමයි අපේ ජීවිතේ හදාගන්න තියෙන්නේ. ඒ නිසා මේ උතුම් දහම් පරයය ඇසූ අයට නැවත සිහිපත් වීම පිණිසත් නොඇසූ අයට ඒ උතුම් දහම් ඕදන ඇසීම පිණිසත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මනාව කන් යොමු කොට. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ සැවැත් නුවර තමයි වාසය කළේ. එතකොට අපගේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර කිනිහිරියාමලේ පාටින් බබලන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ භාවනාසුවයින් වැඩ හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් අග්‍ර තුන් ලෝකෙම සියලු මිනිසුන්ගේ ප්‍රඥාව එක පැත්තකට දාලා සියලු දෙවියන්ගේ සියලු බඹුන්ගේ සකල ලෝක සත්වයාගේ ප්‍රඥා ශක්තිය එක පැත්තකට දැම්මොත් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට නම් සමාන වෙන්නේ නැහැ. උන්වහන්සේ නුවණින් කල්පනා කළොත් කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න පුළුවන් ප්‍රඥාවෙන්. එච්චර නුවණ තියෙනවා. සියුම් අකුසල් උන්වහන්සේට දකින්න පුළුවන්. සියුම් කුසල් දකින්න පුළුවන්. උන්වහන්සේ භාවනාවට යම් අරමුණක් ගත්තොත් ඒක දෙවියන්ටවත් හොයන්න බෑ කියනවා. සාරිපුත්තයන් වහන්සේ දැන් අහවල් භාවනා අරමුණයි සී කරන්නේ කියලා. එච්චර සියුම් දේ විදර්ශනා කරනවා.
ප්‍රඥාවන්ත වූ ඒ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉන්නකොට කල්පනා කරනවා භික්ෂුවක් අකුසල් දුරු කරන්නේත් කුසල් දියුණු කරන්නේත් සත්කාර කොට ගරු කොට කවරෙකු ඇසුරු කොට වාසය කරද්දීද භික්ෂුවකට අකුසල් දුරු කරන්න කුසල් උපදවන්න පුළුවන් වෙන්නේ කාට ගරු කළොත්ද කාට සත්කාර කළොත්ද ඒක වෙන්නේ මෙහෙම කෙනෙක් බාහිර කෙනෙකුට ගරු කරනවා බාහිර කෙනෙකුට සත්කාර කරනවා එතකොට බාහිර දෙයකට ගරු කරනකොට සත්කාර කරනකොට තමන්ගේ අකුසල් ප්‍රහාණය වෙනවා කුසල් උපදිනවා ඒ සඳහා කරන්න තියෙන්නේ බාහිර කෙනෙකුට ගරු කරන්න ඕන බාහිර කෙනෙකුට සත්කාර කරන්න ඕන එතකොට තමන්ගේ අකුසල් දුරු වෙනවා කුසල් උපදිනවා එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ අකුසලෙන් හොඳටම බැට කනවා උපන් කුසලේ වහ නැසෙනවා ඕකනේ කාගේ ජීවිතවල තියෙන ප්‍රශ්නේ ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අනන්ත වූ නික්ලේශී ප්‍රඥාවෙන් කල්පනා කළා කාට ගරු කරද්දී කාට සත්කාර කරද්දී අකුසල් දුරු වෙනවද කුසල් උපදිනවද කියලා කල්පනා කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට වැටහුණා යම් භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේට ගරු කළොත් සත්කාර කළොත් බුදුරජාණන් වහන්සේට ගරු කළොත් සත්කාර කළොත් ඒ හේතු කරගෙනම හිතේ අකුසල් දුරු වෙනවා කුසල් උපදිනවා. ඔන්න කාරණාව. හොඳට සමන් යොමු කරගෙන අහන්න මේකේ තව විස්තර ටිකක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ඒ වගේම දැන් සිහි කරනවා. ඒ වගේම භික්ෂුවක් ධර්මයට ගරු කරනවා නම් ධර්මයට සත්කාර කරනවා නම් ඒ මුල් කරගෙනම අකුසල් දුරු වෙනවා කුසල් උපදිනවා. අපේ ජීවිතයේ අඩුපාඩු හදාගෙන යහපත් පැත්තට ගන්න පුළුවන් ධර්මයට ගරු කළොත් ධර්මයට සත්කාර කළොත්. දැන් ඔබට හිතෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියන්නේ එහෙනම් අපි වන්දිනවා මල් පූජා කරනවා එහෙම කරනවා. දැන් ධර්මයට කොහොමද ගරු කරන්නේ සත්කාර කරන්නේ? දැන් ඔබට හිතෙන දෙයක් මම මේ කියන්නේ. ඒ වගේම සංඝයාට ගරු කළොත් සංඝයාට සත්කාර කළොත් එපමණකින් අකුසල් දුරු වෙනවා කුසල් උපදිනවා. ඊළඟට ශික්ෂාවට රකින්න සීලයට ගරු කළොත් සත්කාර කළොත් අකුසල් දුරු වෙනවා කුසල් උපදිනවා. සමාධියට ගරු කළොත් සත්කාර කළොත් අකුසල් දුරු වෙනවා කුසල් උපදිනවා. අප්‍රමාදයට ඒ කියන්නේ ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදීව කුසල් වඩන එක. ඒ අප්‍රමාදයට ගරු කළොත් අකුසල් දුරු වෙනවා කුසල් උපදිනවා. පිළිසඳර දහම් කතා බහට ගරු කළොත් අකුසල් දුරු වෙනවා කුසල් උපදිනවා. දැන් දහම් පිළිසඳර කියන එකට ගරු කරන්නේ කවුද? බලන්න ඔබ නිවසේ ඊළඟට ගමේ කඩපිලේ නගරේ රටේ මාධ්‍යවල දහම් සාකච්ඡා තියෙන්නේ කොච්චරද කියලා බලන්න. වැඩිපුර තියෙන්නේ දේශපාලන ආර්ථික සමාජීය ඊළඟට මේ තරුණ සමාජී ඕවා ගැන සාකච්ඡා කතා බහ. ඕපදූප අල්ලාප සල්ලාප ඕවා හැම තැනම තියෙන්නේ සුහඳව දහම් පිළිසඳරක යෙදෙන්නේ ඒට ගරු කරන්නේ. ඒට ගරු කරනවා නම් මහා හරසරි මාධ්‍යයෙන් දහම් පිළිසඳර තියෙන්න බෑ. මියුසිකල් ෂෝ එකක් මේ ෆේමස් කරන විදිහට. එහෙම නැත්නම් මොකක් හරි ওই තියෙන නරි නාටක අද කාලේ තියෙන්නේ. ඊළඟට චිත්‍රපටි නාට්‍ය ඒවා ප්‍රසිද්ධ කරන විදිහට දහම් සාකච්ඡාවක් මෙහෙම තියෙනවා ඔබ සමග දහම් පිළිසඳරක් මෙහෙම තියෙනවා කියලා ප්‍රචාරය වෙනවද? දහම් පිළිසඳරට ගරු කරන්නේ සත්කාර කරන්නේ
පිරිසක් අතර ඉඳලා දහම් කතාවක් ආරම්භ කරන්න බලන්න අනිත් අය නැගිටලා යනවා. කොහේ හරි ස්ත්‍රියකගේ හරි පුරුෂයෙකුගේ හරි ඕපාදූපයක් කුණුහරුපයක් කතා කරන්න ගත්තොත් ඈත ඉන්න අය කාන්දමට වගේ ඇදීගෙන ඇවිල්ලා ඔළුව දික් කරනවා. ඒ සාකච්ඡා බැබලෙනවා. නමුත් දහම් සාකච්ඡාවක් කළොත් ඒ දහම් සාකච්ඡාවට ගරු කරන්නේ සත්කාර කරන්නේ. ඉතින් මේ දහම් පිළිසඳරට ගරු සත්කාර සම්මාන නොකළොත් එහෙම එපමණ ඒ මුල් වෙනවා කියනවා අකුසල් වැඩෙන්න කුසල් වැඩෙන්නේ නැති වෙන්න. තොර නරක පුරුදු වල ඊළඟට පහත් පුරුදු වල ලාමක පුරුදු වලම සත්වයා ගැලෙනවා, එබෙනවා, ගිලෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට කල්පනා කරලා හිතුණා මේ මට ඇතිවෙච්ච මේ කල්පනාව හරි ප්‍රණීත දෙයක්. උතුම් දෙයක්. ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ නිසා මට මේ ඇතිවෙච්ච උතුම් ශ්‍රේෂ්ඨ ප්‍රණීත මේ අදහස මම බුදුරජාණන් වහන්සේට කියන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ මේ ධර්ම පරියාය බැබලේවි. තව තවත් බැබලේවි. කෙනෙකුට රත්තරම් මාලයක් මුතුමැණික් මාලයක් හම්බුනාට පස්සේ ඒක එයා ගිහිල්ලා දෙනවා රංකරුවෙකුට. ඒ රංකරුව අතටපත් වෙච්ච ගමන් නේද මේකේ මට වටිනාකම ඉන්නේ. එයා කියනවා මේකේ වටිනාකම මෙච්චරයි. රත්තරම් බර මෙච්චරයි, මැණික් බර මෙච්චරයි, මුතු බර මෙච්චරයි. මේක වටිනවා, මේක දුර්ලභ දෙයක්. මේවා හොයාගන්න අමාරුයි, මේක මහා වටිනා දෙයක් කියලා අර ආභරණයට දෙන්න ඕන තැන දෙන්නේ රංකරුවා. මේ වගේ මට ඇතිවෙච්ච වටිනා අදහස මම භාග්‍යතුන් වහන්සේට කියා හිටින්න ඕන. ඒතර භාග්‍යතුන් වහන්සේ තමයි ඒකට වටිනාකම දෙන්නේ. ඇයි භාග්‍යතුන් වහන්සේනේ මේ උතුම් ධර්මයේ ධර්මස්වාමී. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිතේ භාවනා සුවයෙන් වැඩ ඉන්නකොට ඇතිවෙච්ච සංකල්පනාව බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ස්වාමීනි මා කල්පනා කළා භික්ෂුවකට අකුසල් ප්‍රහාණය වෙන්නේ කුසල් උපදින්නේ කාට ගරු කළොත්ද කාට සත්කාර සම්මාන කළොත්ද. එතකොට මට වැටහුණා ශාස්ත්‍රූන් වහන්සේට ගරු සත්කාර සම්මාන කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. ධර්මයට ගරු සත්කාර සම්මාන කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. සංඝයාට ගරු සත්කාර සම්මාන කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. ඊළඟට සමාධියට ශික්ෂාවට ගරු සත්කාර සම්මාන කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. සමාධියට ගරු කරනකොටයි සත්කාර කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. අප්‍රමාදයට ගරු කරනකොටයි සත්කාර කරනකොටයි අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. පිළිසඳරට ගරු කරනකොටයි සත්කාර කරනකොටයි අකුසල් දුරු වෙලා කුසල් උපදින්නේ කියලා මට හිතුණා. මට හිතුණා මේ මට හිතිච්ච වටිනා අදහස ප්‍රණීත අදහස බැබලෙන අදහස මගේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියා හිටින්න ඕන. රත්තරන් රම් මාලයක් ලැබිච්ච කෙනෙක් රංකරුවෙකුට ඒ බාර දෙනවා වගේ. ඒතර භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තවත් බැබලෙවි කියලා. සාදු සාදු සාරිපුත්‍ර මැනවි සාරිපුත්‍ර හරියට හරි සාරිපුත්‍ර භික්ෂුවක් අකුසල් දුරු කරන්නේ කුසල් උපදින්නේ ශාස්ත්‍රූන් වහන්සේට ගරු කළොත් සත්කාර කළොත් හරි සාරිපුත්‍රයෙක්. භික්ෂුවක් අකුසල් දුරු කරන්නේ කුසල් උපද්දවන්නේ ධර්මයට ගරු කළොත් සංඝයාට ගරු කළොත් ශික්ෂාවට ගරු කළොත් සමාධියට ගරු කළොත් අප්‍රමාදයට ගරු කළොත් පිළිසඳරට ගරු කළොත් මැනවි සාරිපුත්‍ර ඒව මේතන් ඕක ඔය ආකාරයෙන්මයි. ඒතර භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අදහස ඒ විදිහටම අනුමත කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි මට ඔය කාරණාව තවත් විස්තර විදියට වැටහෙනවා.
කෙසේද සාරිපුත්‍ර? ස්වාමීනි, යම් කිසි කෙනෙක් ශාස්ත්‍රූන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ශාස්ත්‍රූන් වහන්සේට ගරු නොකොට සත්කාර නොකොට ධර්මයට ගරු කරනවා සත්කාර කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ස්වාමීනි, යම් කිසි කෙනෙක් ශාස්ත්‍රූන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු නොකොට සංඝයාට ගරු කරනවා සත්කාර කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ස්වාමීනි, යම් කිසි කෙනෙක් ශාස්ත්‍රූන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු නොකොට සංඝයාට ගරු නොකොට සීල්පද වලට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු නොකොට සංඝයාට ගරු නොකොට ශික්ෂාවට ගරු නොකොට සමාධියට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු නොකොට සංඝයාට ගරු නොකොට ශික්ෂාවට ගරු නොකොට සමාධියට ගරු නොකොට අප්‍රමාදයට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු නොකොට සංඝයාට ගරු නොකොට ශික්ෂාවට ගරු නොකොට සමාධියට ගරු නොකොට අප්‍රමාදයට ගරු නොකොට දහම් පිළිසඳරට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ යම් කිසි කෙනෙක් ශාස්ත්‍රූන් වහන්සේට ගරු කරනවා නම් සත්කාර කරනවා නම් එයා ධර්මයට ගරු කරනවා කියන එක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් ධර්මයට ගරු කරනවා නම් සංඝයාට ගරු කරනවා කියන එක සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේට ගරු කරනවා නම් ධර්මයට ගරු කරනවා නම් සංඝයාට ගරු කරනවා නම් සීල්පද වලට ගරු කරනවා කියන එක සිද්ධ වෙනවා. ශික්ෂා ගෞරවය. ඉතින් භාග්‍යවතුන් වහන්සේට ගරු කරනවා නම් ධර්මයට ගරු කරනවා නම් සංඝයාට ගරු කරනවා නම් ශික්ෂාවට ගරු කරනවා නම් සමාධියට ගරු කරනවා කියන එක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් ධර්මයට ගරු කරනවා නම් සංඝයාට ගරු කරනවා නම් ශික්ෂාවට ගරු කරනවා නම් සමාධියට ගරු කරනවා නම් අප්‍රමාදයට ගරු කරනවා නම් කියන එක සිද්ධ වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේට ගරු කරනවා නම් ධර්මයට ගරු කරනවා නම් සංඝයාට ගරු කරනවා නම් ශික්ෂාවට ගරු කරනවා නම් සමාධියට ගරු කරනවා නම් අප්‍රමාදයට ගරු කරනවා නම් පිළිසඳරට ගරු කරනවා කියන එක සිද්ධ වෙනවා. සාදු සාදු සාරිපුත්‍ර. ඒව මේතන් සාරිපුත්‍ර ඒක ඒ විදිහටම තමයි. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගරු නොකොට ධර්මයට ගරු කරනවා කියලා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. කියලා භාග්‍යවතුන් වහන්සේත් ඒක ඒ විදිහටම අනුමත කරනවා. ඒ විදිහටම දේශනා කරනවා. හරි ඒක කියලා. ඉතින් මේ දේශනාව කියාගෙන යනකොට මේක ඉච්චරම වැදගත් කියලා හිතුනේ පින්වත්නි. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් නේද? කාටවත් තියෙන ප්‍රශ්නයක් නේද? සීලය හොඳට දියුණු කරගන්න බැරි ප්‍රශ්නයක්. හුදෙක් පන්සිල් පද පහ හරියට රැක ගන්න බෑ. ඊළඟට හොඳට සීල රකින්නවා කියන අදිෂ්ඨානයෙන් ඉඳලත් සීල් බිඳෙන්න අවස්ථාවක් එදිච්ච ගමන් ඉක්මනට සීලය කැඩෙනවා. එයා එහෙම පෙළඹෙනවා සීල් කැඩෙන විදිහට. ඊළඟට බණ භාවනාව ගැන කතාවක් නැහැ. ඊළඟට බණ භාවනාවට ඉච්චර තැනකුත් නැහැ. මේ බණ භාවනාව එහෙම කරන්නේ නැහැ. දහම් කතාව ගියොත් දහම් කතාවේ අරුබුදයක්. මොකක් හරි වාදයක් විවාදයක පටලැවෙනවා. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අකුසල් බුරබුරා ඇතුලේ නැගි එනවා. ඒ අකුසල් දුරු කරගන්න බෑ. කුසලයක් මේ ඉපදුවා මේ නැති වෙනවා. ඊළඟට සංඝයාගේ ගුණ හිතන්න ගියත් කාගේ හරි උන්වහන්සේ නමක්ගේ දෝෂයක් දැකලා ඊට පස්සේ සංඝයා ගැන අපහැදීම එනවා. ඉතින් මේ විදිහට අපිට දැන් මේ අකුසල් දුරු කරගන්න බැරුව කුසල්
උපදවා ගන්න බැරි ප්‍රශ්නයකට වර්තමාන සමාජයේ මේ සත්වයා ගොදුරු වෙලා ඉන්නවා. එතකොට මේ වැටිච්ච වලින් ගොඩ එන පාර හොඳට පේනවා මේ දේශනාවෙන්. තමාන්ට පරිපූර්ණ හොඳට ශික්ෂා ගෞරවය සිල්පද රැකගැනීමෙන් පිරිසිදු පාරිශුද්ධ ජීවිතයක් ගෙවන්න බැරි. ඊළඟට අකුසල් දුරු කරලා කුසල් උපදවාගෙන ප්‍රතිපදාව දියුණු කරන්න බැරි ගෞරව කිරීමේ සත්කාර කිරීමේ දෝෂයක් තියෙනවා. තමන් කොච්චර සිල් රකින්න ගියත් අඩුපාඩු හදාගන්න ගියත් ඒවා හදාගන්න බැරුව පරණ වලටම වැටෙන්නේ ගරු නොකරන නිසා, සත්කාර නොකරන නිසා. දහම් කතාවක් කරන්න ගියත් ඒ දහම් කතාව හරියට සංසිඳෙන විදිහට යන්නේ නැහැ. සතුරු සාමිච්චි කතා කරන්න ගියට පස්සේ ඒක සංසිඳෙන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පිළිසඳර සිද්ධ වෙන්නේ නැත්තේ අප්‍රමාදය පෙරටු වෙච්ච නැති නිසා. අප්‍රමාදේ ආවේ නැත්තේ සමාධිය පෙරටු නොවිච්ච නිසා. සමාධිය ආවේ නැත්තේ ශික්ෂාව පෙරටු නොවිච්ච නිසා. ශික්ෂාව පෙරටු නොවුනේ සංඝයාට තියෙන ගෞරවය මදි නිසා. සංඝයාට තියෙන ගෞරවය මදි උනේ ධර්මයට තියෙන ගෞරවය මදි වෙච්ච නිසා. ධර්මයට තියෙන ගෞරවය මදි උනේ බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර නැති නිසා. බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර තිබ්බොත් ධර්මයට ගරු සත්කාර බව එනවාමයි. අපේ සියලු අඩුපාඩු පිටිපස්සේ, අපේ සියලු වැරදි පිටිපස්සේ, අපිට නැගී හිටින්න බැරි භවයේ පිටිපස්සේ තියෙන්නේ බුද්ධ අගෞරවය. බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ. බුදුරජාණන් වහන්සේට සත්කාර කරන්නේ. බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය, බුදුරජාණන් වහන්සේට තියෙන සත්කාරය අපේ ඒ හැටියෙන්ම එනවා නම් ධර්මයට ගෞරව සත්කාර ඇති වෙනවාමයි. සංඝයාට ගෞරව සත්කාර ඇති වෙනවාමයි. සිල්පදවලට ගෞරව සත්කාර ඇති වෙනවාමයි. සමාධියට ගෞරව සත්කාර ඇති වෙනවාමයි. අප්‍රමාදයට ගෞරව සත්කාර ඇති වෙනවාමයි. පිළිසඳරට ගෞරව සත්කාර ඇති වෙනවාමයි. එහෙනම් සිල්පදයක් රකින්න බැරි සෑම මොහොතකම අපේ අතින් සීලයට කලින් හානි වුනේ, සීලයට කලින් හානි වුනේ බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවයට. අකුසල් දුරු කරන්න බැරි වුණේ, අපිට කුසල් උපදවා ගන්න බැරි වුණේ බුදුරජාණන් වහන්සේට ගෞරවය මදි. ධර්මයට තියෙන ගෞරවය මදි. ඒ නිසා මෙන්න අඩුපාඩු හදා ගන්න බැරිව, කුසල් උපදවා ගන්න බැරිව අඬා තටමා කිඳිරි ගගා විලාපතිය තියා යන මේ ප්‍රශ්නෙට උත්තරේ ඔන්න. ඇයි එහෙම වුනේ? ඔබට ඔහොම වුනේ ඇයි? බුදුරජාණන් වහන්සේට ගෞරවය මදි, සත්කාර කරනවා මදි. එතකොට මේකත් එක්ක තමයි අපිට තේරෙන්නේ ඇත්තටම මේ දහම් වැඩපිළිවෙල අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කොච්චර වැටහිලා තියෙනවද කියනවනම්, බුදුරජාණන් මේ ලොකු ස්වාමීන් වහන්සේට මුල කොච්චර හොඳට තේරිලා තියෙනවද කියනවනම්, ලොකු ස්වාමීන් වහන්සේ නිතර අපි බුදු සරණේ සමාදන් කළා නේද? දැන් මම ගොඩාක් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන ධර්ම දේශනා කළා. දැනුත් කරගෙන යනවා. අපි රාත්‍රියේට භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා ආපහු ධර්ම දේශනා කරගෙන යනවානේ සම්බුදු ගුණ. ඒතර මාව ඒ පැත්තට යොමු කළේ ලොකු ස්වාමීන් වහන්සේ. දිශාව පෙන්වුවා, මෙන්න මේ දිශාව යන්න. අසිරිමත් සම්බුදු සරණ කියන මේ මාතෘකාව යටතේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මිනිසුන්ට පහදින විදිහට විවරණය කරන්න මාවේ දිශාවට යවුවා. දැන් උනත් භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි කියලා බුදුරජාණන් වහන්සේ කිරි සමාදන් කරවන්න. දැන් මට මතකයි දවසක් මම ධර්ම දේශනා කරද්දී මම කිව්වා මේවා පුරුදු වෙන්න ඕන, අපි මේවා කරන්න ඕන කියලා. ওই කාරණාව ඇහිලා ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ඊටත් වඩා හොඳයි.
භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කුසල් ඉපැද්දුවා කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැනම තව පහදවන්න. මිනිසුන්ට මේක කරන්න කොට මිනිස්සු ඒ කෙරෙහි දක්ෂමති. හැබැයි මිනිසුන්ට මේ මනුස්ස ජීවිතේ වටිනා සම්පතක් උපද්දවන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට පැහැදුණොත්. බුදුරජාණන් වහන්සේට ගරු කළොත්. බුදුරජාණන් වහන්සේට සත්කාර කළොත්. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ මාස්ටරයයි කියලා ඉස්මතු කරන්න කිව්වා. ඔය මට ලැබුණ උපදෙස්. මේ දේශනා කියවගෙන යනකොට තේරෙනවා ඒ ලොකු ස්වාමීන් වහන්සේ අපිව පුහුණු කරන්නේ, අපිව හික්මවන්නේ ශාස්ත්‍රුන් වහන්සේට ගරු කරන්න, ශාස්ත්‍රුන් වහන්සේට සත්කාර කරන්න, ධර්මයට ගරු කරන්න, ධර්මයට සත්කාර කරන්න, සංඝයාට ගරු කරන්න, සංඝයාට සත්කාර කරන්න කියලා. එතකොට වෙන්නේ මොකද්ද? අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. අකුසල් දුරු කරන කුසල් උපදවන මාවත නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. එතකොට බලන්න ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ දහම් මඟ විවර කරලා පිරිසිදු තැනටම අපිව ගේන හැටි. නෑ දැන් භාවනා අසපුවනම් කෝ එකපාරම අපිට කියන්න සමාධිය කියන්නේ කෝ භාවනාව දෙන්න අපිට. කෝ අපිට සමාධිය දෙන්න. කවදාවත් සමාධියට ගෞරවය ඇති වෙන්නේ ශික්ෂාවට ගෞරවය නැතුව. ශික්ෂාවට ගෞරවය ඇති වෙන්නේ සංඝයාට ගෞරවය නැතුව. සංඝයාට ගෞරවය ඇති වෙන්නේ ධර්මයට ගෞරවය නැතුව. ධර්මයට ගෞරවය ඇති වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවය නැතුව. දැන් තේරෙනවද මහමෙවුනාට ආපු කෙනාට එකපාරම සමාධිය ඔළුවට දාන්න නැතුව, භාවනාව කියන එක එකපාරම ඔළුවට දාන්න නැතුව බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ කියමින් ශාස්ත්‍රුන් වහන්සේට පහදවන්නට හදන්නේ ඇයි කියලා දැන් තේරෙනවද? මෙතන තමයි මුල. මෙතන වරද්දාගෙන අෂ්ට සමාපත්තියම ඉපදුවත් ඔහුට නිවන් මාර්ගේ විවර වෙන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේට ගරු නොකොට, සත්කාර නොකොට. දැන් අද සීල් රකින්න යන අය මහා ලොකුවට සීල තපෝ ගුණ රකින්නවා කියමින් බුදුරජාන් වහන්සේට ගරහනවා, ධර්මයට ගරහනවා, සංඝයාට ගරහනවා. සමහර වෙලාවට සමාධි උපද්දන ඔය බණ කීල් හරියන්නේ, ඔය බුදුන් දහම් සංඝුන් ගැන කී හරියන්නේ, මේ පළවෙනි ධ්‍යානෙ ලබන්න ඕන, අෂ්ට සමාපatti ලබන්න ඕන කියලා තුනුරුවන්ට ගරහනවා, සමාධිය ඉස්මතු කරන්න හදනවා. ඒක ඔවුන්ගේ වචන මාත්‍රයක් පමණයි. ඒක හරිනම් මේ දේශනාව වැරදි. මේ දේශනාව හරිනම් අර්ග වැරදි. මේ සාරි ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හදමල්ලෙන් ඉපදුන මාණිකයා භාග්‍යතුන් වහන්සේ උපදම තමා සකල ලෝක සත්වයාට විවරණය කළා. ඒ නිසා සත්කාර සම්මාන නොකිරීමම, ගරු කිරීම නැතිවීමමයි අපිට තියෙන සාපේ. ගෞරවය මදි. බුදුරජාණන් වහන්සේට ගෞරවය මදි. සත්කාර කරනවා මදි. මේක ඇත්ත කතාව. සකල ලෝකයට වෙච්ච දෙයක් මේක. මේ දහම්මඟ අහුවෙච්ච නැති, අකුසල් දුරු කරගන්න බැරුව, කුසල් උපදවා ගන්න බැරුව ඉන්න සත්වයාට වෙච්ච නැස්පැත්තිය තමයි බුදුරජාණන් වහන්සේට ගෞරවය මදි. සත්කාර කරනවා මදි. ඒ නිසා තමයි අනේක වචනෙන්, අනේකාකාරයෙන් බුදු ගුණ කියන්නේ. කියනකොට පැහැදෙන්න ගෞරවය ඇතිවීම පිණිස. දැන් මම මේ ගෞරවය කියන එක ගැන පුංචි දැනීමක් ඔබට දෙන්නම්. මෙන්න මෙහෙම වෙන්න ඇති බුද්ධ ගෞරවය. මෙහෙම වෙන්න ඇති බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවා කියන එක තේරෙන්න පුංචි කාරණාවක් කියන්න. පාවා නුවර වෙන්න ඕනේ අනුපි අඹ වනේ. පින්වත්නි, ආනන්ද, බගු, කිම්බිල, අනුරුද්ධ, දේවදත්ත, උපාලී කියන පිරිස පැවිදි වුණ තැන. ශාක්‍ය කුමාරවරු ආනන්ද, අනුරුද්ධ, බගු, කිම්බිල
දේවදත්ත කියන මේ ඔක්කොම ශාක්‍ය කුමාරවරු. උපාලි කියන කරණ වැහිමියා, කෙස් කපන කෙනා. උපාලි කියන බාබරුන් නැහැ. කෙස් කපන කෙනා 6 වෙනි කොටගෙන මහාන වෙන්න ආවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා හොඳයි ශාක්‍ය කුමාරවරුනි පැවිදි වෙන්න. ස්වාමීනි අපි පැවිදි කරනවා නම් අපි අතරින් ඉස්සෙල්ලාම පැවිදි කරන්න මේ උපාලි. ස්වාමීනි අපි රාජ කුමාරවරු. අපිට රාජ උස්නේ ගහලා මාන්නේ කියන එක හිතේ තියෙනවා. ස්වාමීනි මේ උපාලි කරණ වෑමියෙක් බාබරුන් කෙනෙක් අපේ කෙස් කපපු කෙනා. එතකොට යම් විදියකින් අපිට කලින් මේ උපාලි පැවිදි වෙනවා නම් ඒ පැවිදුනාට පස්සේ අපිට කලින් පැවිදි වුණා කියන අදහසින් අපි උපාලි භික්ෂුවට ගරු කරනවා, සත්කාර කරනවා, සම්මාන කරනවා, වඳිනවා. දැකලා හුනස්ටින් නැගිටිනවා, ආසන පනවනවා. එතකොට අපේ ශාක්‍ය මාන්නේ දුරු වෙලා යනවා. අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. කියලා එකට පැවිදි වෙන්න දැන්කට ඒ පස්ස 6 දෙනානේ 6 දෙනාගෙන් ඉස්සෙල්ලා උපාලි මේ කරණ වෑමියව පැවිදි කළා. පස්සේ උපාලි මහරහතන් වහන්සේ ඊට පස්සේ තමයි ආනන්ද අනුරුද්ධ ආදී උත්තමයෝ පැවිදි වුණේ. ඒතකොට මහා ලොකු වෙලාවක් නෙවෙයි. මේ වෙලාවෙන් ඉතින් ඉස්සෙල්ලා සිවුරු පටිය කරට දානවා උපාලි තෙරුන්ට. එතකොට එකට මහාන වෙච්ච අය අතරත් ඒ කාලේ තිබුණා කලින් Tamanට තප්පරයක් හරි කලින් පැවිදි වෙච්ච කෙනාට ගරු කරනවා, වඳිනවා. දකින්නකොට හුනස්නේ නැගිටිනවා, සත්කාර කරනවා, ගරුකාර කරනවා, ආසන පනවනවා. කොහොම ගෞරවයක්ද එකට මහාන වෙච්ච අය. තමන්ට මොහොතක් හරි කලින් සිවුරු පටිය දාපු කෙනාට කරන ගෞරවය, සත්කාර සම්මාන කිරීම කොහොමද? තමන් එකට මහාන වෙච්ච අයට ওই විදිහට ගරු කරනවා නම්, සත්කාර කරනවා නම්, වඳිනවා නම්, පුදනවා නම්, දැකහුනස්නේ නැගිටිනවා නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට කොහොම ගරු කරන්න ඇතිද ඒ කාලේ? වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ඒ විදිහට ගරු කරනවා නම්, සත්කාර සම්මාන කරනවා නම් තමන්ගේ ආචාර්යයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට කොහොම ගරු කරනවද, සත්කාර කරනවද? තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේට ඉච්ඡර ගරු කරනවා නම්, සත්කාර කරනවා නම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඒ කාලේ කොහොම ගරු කරන්න ඇතිද? 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඒ වගේ ගරු සත්කාර සම්මාන කරනවා නම් මේ සංඝයා අතර ජේෂ්ඨතම අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට කොහොම ගරු කරන්න ඇතිද, කොහොම සත්කාර කරන්න ඇතිද? එහෙම ගරු සත්කාර සම්මාන කරනවා නම් ඒ සියලු රහතන් වහන්සේලා එක පැහැර දනින් වැටි සිරස බිම තබා වඳින බුදුරජාණන් වහන්සේට කොහොම ගරු කරන්න ඇතිද, සත්කාර කරන්න ඇතිද? ආශ්චර්යයි. බුදු කෙනෙකුට කොහොම ගෞරවයක් දෙන්න ඇතිද? කොහොම සත්කාර කරන්න ඇතිද? ශාස්ත්‍රඥ වහන්සේට ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කොහොම ගරු කරන්න ඇතිද ඒ කාලේ? එතකොට ඒ කාලේ භික්ෂුන්ට ලැබිච්ච වරප්‍රසාදය මොකද? එහෙම ගරු කරනකොට අකුසල් දුරු වුණා, කුසල් ඉපදුණා. අඩුපාඩු බැහැර වෙවි ගියා, කුසල් ඉපදුණා. පාපී දේවල් දුරු වෙවි ගියා, කුසල් ඉපදුණා. එහෙනම් අදටත් අපේ ජීවිතේ අඩුපාඩු හදා ගන්න ඕනේ නම්, සිල්පද රකින්න බැරි අයට සිල්පද රකින්න ඕනේ නම්, බණ භාවනා වැඩින්නේ නැති අයට බණ භාවනා වඩා ගන්න ඕනේ නම්, තුනුරුවන්ටම ගරු කරන්න ඕනේ. තුනුරුවන්ටම ගරු සත්කාර කරන්න ඕනේ. ළඟදී එක්තරා දියණියක් ලිපියක් එවලා තිබ්බා.
ඒ දියණිය පුංචි කාලේ ජීවිතේ ගොඩාක් වරද්දාගෙන මා හිතේ ගොඩාක් සල්ලාල වෙලා තමන්ගේ ජීවිතේ දිහා දැක්කොත් අනිත් අය චී කියලා හිතන විදිහටම ජීවිතේ කැත කරගෙන ඒ කෙල්ලටත් බුදුරජාණන් වහන්සේගේ බණ ටිකක් ඇහිලා ඒ ධර්මය ඇහෙනකොට ඈටත් හිතුණා මට අකුසල් දුරු කරන්න ඕන කුසල් උපදවා ගන්න ඕන කියලා. මේ ඒ සඳහා කරලා තියෙන වීරිය ඒ දුව තමන්ගේ ඒ කැත ජීවිතය දුරු කරලා පිරිසිදු ජීවිතයක් හදාගන්න පුදුම විදිහට වීරිය කරගෙන සමහර හිතට නරක අදහස් එද්දින් රැය පහන් වනතුරු ඉඳගෙන හිටගෙන සක්මන් කර කර කාමරේ ගත කරලා නිදා ගන්න නැතුව අකුසල් ප්‍රහාණය කරන්න. හිතට එන ජරා අදහස් නැති කරගන්න. ඊට පස්සේ මේ දියණිය බෝධීන් වහන්සේලාගේ බෝපත් අතින් අහිඳ ඉඳලා මහා අවකාශයකේ ඒ අවකාශයකේ බෝපත් අයින් කරනකොට මෑගේ හිතට ඇවිල්ලා උඹ මැරුණා නම් වේතරණී කියන නිරේ යන්නේ. ඒ නිරේ ගිහිල්ලා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවට වැඩිය උඹ කලිමුත් මේ වගේ දුක් විඳලා තියෙනවා. ඊට වැඩිය සැපක් මේ අවකාශයකේ ශාස්ත්‍රුන් වහන්සේගේ බෝධියෙන් ගිලිහුණ පත්‍රය ඉවත් කළා මේ මළුව සුද්ධ කරපන්. උඹගේ හිත සුද්ධ වෙන්න කියලා. බෝ මළු සුද්ධ කරන්න තුනුරුවන්ට වඳින්න මෙයාගේ හිතේ ජරා අදහස් බැහැර වෙලා ගියා. දැන් බ්‍රහ්මචාරී සීලී රකිමින් කුසල් දියුණු කරගන්න හිත පහදාගත්ත දියණිය. ඈ කරපු වීරිය සංඝයාට මහමෙවුනාවෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ගන්න උත්සාහය මහමෙවුනාවේ ධර්ම ප්‍රචාරයට උපහාරයක් පිණිස පින් දීලා සිහිපත් කරලා ලියලා ඉවලා තිබුණා. ඒකෙත් තේරෙනවා තුනුරුවන්ට ගරු කරන්න ගත්තට පස්සේම තමයි අකුසල් දුරු වෙන්න ආරම්භ තියෙන්නේ. එතකොට ඔන්න ඕක නිසා තමයි සමහර වෙලාවට අර බුදුරජාණන් තුනුරුවන් ගැන අගෞරව සිතිවිලි එද්දී අපි උපදෙස් දෙන්නේ බෝ මලු සුද්ධ කරන්න, ස්තූප වඳින්න, තුනුරුවන්ගෙන් සමාව ගන්න, උපස්ථාන කරන්න තුනුරුවන්ට කියලා. තමන්ගේ හිතේ රාග සිතිවිලි අධිකයි නම්, ද්වේෂ සිතිවිලි අධිකයි නම්, මෝහ සිතිවිලි අධිකයි නම් තුනුරුවන්ට ගෞරව කරන්න ගොඩාක් උපස්ථාන කරන්න. ඒ උපස්ථාන කරන්න ඒක නැති වෙ යනවා. ඒ දැන් මේ දේශනාවේ ආරම්භයේම තියෙන්නේ එහෙමනේ. කාට සත්කාර කළොත් සම්මාන කළොත්ද අකුසල් දුරු වෙන්නේ කුසල් උපදින්නේ. බුදුරජාණන් වහන්සේට ධර්මයට ශ්‍රී සංඝ රත්නයට ශික්ෂාවට සමාධියට අප්‍රමාදයට පිළිසඳරට. නමුත් මේ කාරණාව හැම එකක්ම වැඩින්නේ බුදුරජාණන් වහන්සේට ගෞරවය තිබ්බොත් පමණයි. බුදුරජාණන් වහන්සේට ගෞරව කරන කෙනා තමයි ධර්මයට ගෞරව කරන්නේ. දැන් තේරෙනවද පින්වත්නි අපි කොච්චරනම් කියනවද ස්තූපයකට යනකොට බෝමලුවකට යනකොට ෆෝන් වලින් ෆොටෝ ගහන්න එපා. සෑමලුවේ බෝමලුවේ ටෙලිෆෝන් කෝල් ගන්න එපා. මුළු හදවතම මුදා හැරලා ගෞරවයෙන්ම මල් ටික පුදන්න, සත්කාර කරන්න, ගරුකාර කරන්න සෑමලුවේ බෝමලුවේ විහාරේ හයියෙන් කෑකොස්සන් ගහන්න එපා. ඊළඟට විකාර කතා කියන්න එපා. විහිළු තහළු කරන්න එපා. කොච්චර කියනවද? බුදුරජාණන් වහන්සේමයි මේ වැඩේ ඉන්නේ කියලා හිතන්න. අනේ අඟුලිමාල සෑයට ගියොත් අඟුලිමාල මහරහතන් වහන්සේ දැන් මෙතන වැඩ ඉන්නවා කියලා හිතන්න. ඒ ගෞරවයෙන් එතෙන්ට යන්න. ජීවමාන කරගන්න කියලා කොච්චරනම් කියනවද? පින්වතුනි අපි කියමු කෙනෙක් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවල යම් පමණකට ඉන්නවා. ඔන්න මෙහෙම හිටියට මෙයාට මේ සීක බල ධර්ම දැන් පිහිටලා තියෙනවා. නමුත් ප්‍රමාණවත් පරිදි බුදුරජාණන් වහන්සේ ගැන එක්කෙනෙකුට ගෞරවය මදි.
සීක බල හිතේ තියෙනවා. නමුත් ප්‍රමාණවත් පරිදි ගෞරවය මදි. කෙනෙක් ඉන්න බොහොම ගෞරවයෙන්. එතකොට යා ස්තූපයකට වැන්දත් බෝධියකට වැන්දත් සංඝයාට මේ වැන්දත් ගරු බුහුමන් කළත් හරි ගෞරවයෙන් කරනවා එක්කෙනෙක්. සිල්පද හරි ගෞරවයෙන් ආරක්ෂා කරනවා එක්කෙනෙක්. නමුත් එක්කෙනෙක් ඉන්නවා එහෙම දැන් මම උපමාවක් කියන්නේ සත්‍ය සිදුවීමක් සත්‍ය දෙයක්. එක්කෙනෙක් ඉන්නවා එහෙම ගෞරවමන්දි. එයා එනවා මල් ටිකක් තියෙනවා චෛත්‍ය වැඳලා කතා බහ කරලා ගියා. මේ මිනිහයාගේ වෙන වැරද්දකුත් නැහැ. හැබැයි ලොකු ගෞරවයකුත් නැහැ. පොයට සිල් ගන්නවා ඉන්නවා සිල්පද ටික රකින්න යන ලොකු ගෞරවයක් පේන්නේ නැහැ. බණක් කිව්වත් ඔහේ ටිකක් සක්මන් කර කර අහගෙන ඉන්නවා. ඔහේ පැත්තකට වෙලා අහගෙන ඉන්නවා. ඊළඟට ඔහේ කනට ඉයර්ෆෝන් එක ගහලා ඔහේ බණ ටිකක් අහනවා. නමුත් හොඳ කෙනෙක්. මෙයා වැරදි කරන්නේත් නැහැ. එක්කෙනෙක් ඉන්නවා හරි ගෞරවයි. ධර්මයක් ඇහුවා සකසලා අහනවා. ගෞරවයෙන් අහනවා. සෑයක් වෙන්දත් හරි ගෞරවයෙන් පූජා කරන්න එක මලක් වුණත් පිරිසිදුව ගිහිල්ලා පූජා කරනවා. සැබෑ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වගේ මල් පහන් පූජා කරන්නේ. දානයක් දුන්නත් රහතන් වහන්සේලාට වගේ දානෙ පූජා කරන්නේ. ඔන්න අර ඊතරම් ගෞරවයක් නැතුව පූජා කරපු මේ පින්කම් කරපු කෙනත් ඉතාමත් ගෞරවයෙන් පින්කම් කරපු කෙනත් දෙන්නම මැරෙනවා. මැරිලා සීක බල තිබ්බ නිසා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල තිබ්බ නිසා මේ දෙන්නම දෙව්ලොව උපදිනවා. දෙව්ලොව ඉපදුනාට පස්සේ අර තුනුරුවන්ට ගෞරව කරපු සත්කාර කරපු කෙනෙක් ඇද්ද? එයා ප්‍රධාන දෙවියා දිව්‍ය රාජයා වෙලා උපදිනවා. දිව්‍ය රාජයා වෙලා උපදින්නේ බුදුන්ට ගෞරව කරපු සංස්කාර කරපු ශ්‍රී සද්ධර්මයට ගෞරව කරපු සංස්කාර කරපු රහතන් වහන්සේලාට ගෞරව කරපු සත්කාර කරපු රකින්න සිල්පදවලට ගරු කරපු සත්කාර කරපු කෙනාම තමයි දිව්‍ය රාජයෙක් වෙලා උපදින්නේ. ගෞරවයෙන් බණ අහපු කෙනා තමයි දිව්‍ය රාජයෙක් වෙලා උපදින්නේ. ගෞරවයෙන් දන් දුන්න අය තමයි දිව්‍ය රාජයෙක් වෙලා උපදින්නේ. ආවට ගියාට ඕනාවට එපාවට පින්කම් කරපු කෙනෙක් එයා තුල සීක බල තිබුණොත් එහෙම එයා මැරිලා උපදින්නේ අර දිව්‍ය රාජයාගේ සේවකෙක් වෙලා පිරිවර අතර උපදින්නේ. එතකොට අර ගෞරව කරපු සත්කාර සම්මාන කරපු කෙනෙක් ඇද්ද? එයාගේ සිතංගියාවන් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා පිරිවර දෙවියන්ට. එතකොට ඒ පිරිවර අතර ඉපදුනේ දැන් දෙවියන්ගේ පිරිවර අතර උපදින්නේ ගෞරව සත්කාර අඩුවෙන් කරපු අය. දිව්‍ය රාජයා වෙන්නේ ගෞරව සත්කාර වැඩියෙන් කරපු අය. එතකොට වැඩිපුර ගෞරව සත්කාර කරපු දිව්‍ය රාජයාට ගෞරව සත්කාර කරන්න සිද්ධ වෙනවා අර පිරිවර අතර ඉන්න අයට. ඒ පිරිවර අය මහා දිව්‍ය රාජයට ගරු කරනවා සත්කාර කරනවා. දැක්කද මනුස්ස ලෝකේ කරගන්න බැරි වුණා කර්මානුරූපව දැන් කරන්න සිද්ධ වෙනවා. දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ. ඒතර පින්වතුනි ප්‍රධාන දිව්‍ය රාජ්‍යයට හිතෙනවා ඒ දිව්‍ය රාජ්‍ය දිව්‍ය පංචකාමයේ විඳිද්දි හිතෙනවා මට සුන්දර වනයක හස්තීන් ගැවසෙනවා ඇතුන් ගැවසෙනවා බලන්න ඕනේ කියලා හිතෙනවා. පින්වතුනි දිව්‍ය ලෝකේ තිරිසන් සත්තු නැහැ. දිව්‍ය ලෝකේ උපදින්නේ සීක බල තියන අයනේ. දැන් මනුස්ස ලෝකේ උපදින්නේ ඇයි? මනුස්ස ලෝකේ ඇයි සත්තු සිව්පව් ඉන්නේ? මනුස්ස ලෝකේ පින්පව් දෙකම විපාක දෙන ලෝකයක්. දිව්‍ය ලෝකේ පින විතරක් විපාක දෙන ලෝකයක්. සීක බල තියන අය විතරක් උපදින ලෝකයක්. ඒ ලෝකේ තිරිසන් සත්තු නැහැ. දැන් අර දිව්‍ය රාජයාට හිතෙනවා මට ලස්සන වනයක ඇත්තු බලන්න ඕන කියන සිතවිල්ලක් එනකොට අර පිරිවර දෙවිවරු තමයි ඇත්තු විදියට විස්මාර කරගන්නේ. අර ප්‍රධාන දෙවියාගේ සිත පිනවනවා.
මේ ඇත්තු විදියට මේස් මාරු කරගෙන. ඒ ප්‍රධාන දිව්‍ය රාජයාට හිතෙනවා මයුරන් රඟ දෙනවා මට බලන්න ඕන කියලා. එතකොට පිරිවර අතර ඉන්න දෙවියෙක් තමයි මොනරෙක් විදියට වෙස් මාරු කරගන්නේ. පොකුණේ එහෙ මෙහි දුවන දිව්‍ය මාළු මට බලන්න ඕන කියලා හිතනොත් පිරිවර දෙවිවරු තමයි දිව්‍ය මාළු විදියට වෙස් මාරු කරගන්නේ. සක්‍ර දේවේන්ද්‍රයාගේ වෛජයන්ත රථය 1000ක් අශ්වයෝ යොදලා ඉන්නවා. ඒ අශ්වයෝ 1000ම දිව්‍ය කුමාරවරු 1000. සක්‍රයාගේ සිතෙන් ගියාවට අනුව අශ්වයෝ බවට පත් වෙනවා. දැක්කද ගරු කිරීම සත්කාර කිරීම අඩු වෙලා දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ විපාකේ වෙනස. හැබැයි ඒ අයට ධර්මය අවබෝධ කරන්න ඒක බාධාවක් වෙන්නේ නැහැ. පිරිවර අතර ඉපදුනා කියන එක ධර්මය අවබෝධ කරන්න බාධාවක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන දෙවියන්ගේ දාස බවට තමයි උපදින්නේ. මේක සත්‍ය කාරණාව. එතකොට පින්වත්නි හරි සක්‍ර දේවේන්ද්‍රයා වගේ උත්තමයෙක්ගේ ඊළඟට සතරවරන් දෙවියෝ වගේ එහෙම නැත්නම් ධර්මය අවබෝධ කරපු මහා දිව්‍ය රාජ්‍යයන්ගේ සේවකෙක් වුණත් මොකද? ඔතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අසුර දෙවියෙක්ගේ සේවකයෙක් වුණොත් මිනි මරණ, ලේ බොන, බෙලි කඩන, අව්‍යායුධ අතේ තියාගෙන ඉන්න දෙවි කෙනෙක්ගේ නැත්නම් යම් බලවේගයක සේවකයෙක් වුණොත් එහෙම ඒ ප්‍රධාන එක්කෙනාට හිතෙනවා මට ලේ ඕන කියලා. අර පිරිවර ගිහිල්ලා කාගේ හරි බෙලි කඩාගෙන ලේ ගේන්න එපා. අර ලොකු ලස්සන ස්තූප වන්දනාවක් මහා පින්කමක් කරනකොට යන් ඒ ආසුර බලවේගයකට හිතෙනවා මේ පින්කම කඩාකප්පල් කරන්න ඕන, වැස්සක් එවන්න ඕන, සුළඟක් එවන්න ඕන කියලා හිතනකොට අර පිරිවරණ ඒක කරන්නේ. කොහොම පව් රැස් වෙනවද? දැක්කද දාස භාවයේ ඉපදීමේ විපාක. දාස භාවයේ ඉපදීමේ විපාක. අද වුණත් දේවාලයකට ගිහිල්ලා පිහිටක් හොයාගෙන දේවාලෙන් කිව්වොත් පිළිහුරු කන්න එපා කියලා. කරවර කෑල්ලක් නැතුව අවුරුදු ගාණක් ඒ මිනිහට ඉන්න සිද්ධ වෙනවනේ. ආල්මැස්සෙක් කන්න නැතුව ඉන්න සිද්ධ වෙනවනේ. මේ ජීවිතේම දාස වෙලා කන බොන එකත් වෙනස් වුණානේ. ක්‍රියාපන් අහවල් වෙලාවට පහනක් කියනකොට කෝටියක් වැඩ නතර කළා පහන තියෙන විදිහට දාස වෙනවනේ. ඊට පස්සේ පහන නිවන්න බයයි. ඒ පහන වෙනස් කරන්න බයයි. මනුෂ්‍ය ජීවිතේම කොච්චර දාස වෙනවද? මනුෂ්‍ය ජීවිතේම කොච්චර දාස වෙනවද? ඉතින් ඒ නිසා පින්වත්නි මැරිලා ගිහිල්ලා නරක ලෝකෙක ඉපදුනොත් කොහොම වෙයිද? ඒ නිසා දැන නම් කවදාවත් තුනුරුවන්ට අගහුරු කරන්න එපා. බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්න එපා. ධර්මයට අගෞරව කරන්න එපා. සංඝ රත්නයට අගෞරව කරන්න එපා. තමන්ගේ ජීවිතයේ කුසලයේ පැත්තට ගන්න නම් දහම් ප්‍රතිපදාව දියුණු කරන්න නම් තුනුරුවන්ට ගෞරව කරන්නම ඕන පින්වත්නි. ඒ නිසා තමයි කියන්නේ චෛත්‍යයට කකුල් දික් කරගෙන ඉන්න එපා කියලා. ඒකට වෙච්ච සිද්ධියකුත් කිව්වා. රුවන්වැලි සෑ මළුවේ මැරිච්ච අම්මා කෙනෙක්, හතර පොයට සිල් ගන්න අම්මා කෙනෙක්, උන්ද මැරිලා පෙරේතෙක් වෙලා ඇවිල්ලා කටේ කුණු කෙල පෙරාගෙන කියනවා බලන්න මං රුවන්වැලි සෑයට පාදික් කළා. රැයට බුදියා ගන්නකොට පිටිපස්ස හැරෙව්වා. ඒ පාප කර්මෙන් මං ප්‍රේතෙක් වුණා කියලා. තුනුරුවන්ට පූජා කරන දානයක පිනක්වත් මට අනුමෝදන් වෙන්න බෑ. තුනුරුවන්ට අගෞරව කරපු නිසා. අනේ රුවන්වැලි සෑයට පාදික් කරන්න එපා. අනේ රුවන්වැලි සෑයට පිටුපස් හරවන්න එපා කියලා විලාප තියෙනවා දරුවගේ ඇඟට ආරූඪ වෙලා. කොච්චරනම් කියනවා සංඝයාගේ පැත්තට පාදික් කරන්න එපා. මම මේ ළඟදී බෝධි වන්දනාවකට ගියා එක්තරා පන්සලක. ඊට පස්සේ මට ආසන පනවලා තිබ්බ එක පැත්තක. ඔක්කොම ටික බෝධියේ ප්‍රාකාරයට හේතු වෙලා.
බෝධියේ ප්‍රාකාරයට හේතු වෙලා පස්ස පැත්ත හරවගෙන මම හිටියේ මට ආසන පනවලා තියෙන්නේ. පනවපු කෙනක් දන්නේ නැහැ කොතනද සංඝයාට ආසන පනවන්නේ කියලා. මම ඒ වෙලාවෙනේ මළුවට ගියේ. මළුවෙන් පිට තිබ්බේ. ඉතින් ඔක්කොම ටික මගේ පැත්තට හැරිලා බෝධියේ ප්‍රාකාරයටත් හේතු වෙලා. මං කිව්වා පින්වත්නි දැන් අද බෝධි වන්දනාවන්නේ තියෙන්නේ. බෝධීන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? මමද බෝධිය ආරද බෝධිය. මිදුන මිනිස්සු කහණෙන් කිව්වා ආරයි බෝධිය. මං කිව්වා හැරියන්නේ අවුවේ පැත්තට. ඊට පස්සේ තමයි අනිත් ඔක්කොම ටික බෝධිය පැත්තට හැරුණේ. මං කොප්පස්ස පැත්ත හරවන්න බයින් වෙනිලා උතනින්. නමස්කාරය කියන්න කලින් ඔක්කොටම දෙසන්න සිද්ධ වුණා. ඒ දැක්කදී දැකලා. මෙලොව කල්පනාවක්. ඒ කියන්නේ මොකද්ද මන්දා? මොකද්ද මන්දා? නෑ ඉතින් මෙහෙම එකක් තියෙනවා. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ පහළ නොවුණා නම් තුනුරුවන්ට ගෞරව කිරීම ගැන අපිට කියලා දුන්නේ නැත්තම් ඔතන ඉන්නේ අපි. අපිත් ඕක කරනවා. අපිත් මිනිසුන්ට අපි බැන්නට අපිත් ඕක කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ අපිට ඕක කියලා දුන්නේ නැත්තම්. බලන්න සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර අපි කොයි තරම් අකුසලෙන් මුදවනවද? කොයි තරම් අපිව කුසලයට ගන්නවද? ඒ නිසා කවදාවත් ඒකයි කාන්තාවන් කියන්නේ බෝධි ස්පර්ශ කරන්න එපා. සංගමිත්තා රහත් තෙරණියවත් බෝධි වඩම්මදී ස්පර්ශ කරලා නැහැ. කොඩි එල්ලන්ට අතු නවන්න එපා. එහෙම කියලා මේ ගෞරව කරවන්නේ ඇයි? ඊටකොට තමයි අකුසල් දුරු කරන්න පුළුවන්. කුසල් උපදවන්න පුළුවන්. ඒ ධර්මයේ ඇහිමත් එහෙම. දැන් මං කියවනේ මේ මොකද්ද මේ ළඟට ඇවිල්ලා ධර්මයේ ඇසීම. දැන් ඔන්න ගෙදර ටීවී එකෙන් ධර්මය අහනවා නම් එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් ධර්මය අහනවා නම් එක්ක ෆෝන් එක YouTube එකට ගියා දේශනාවක් මේ ඕපන් කළා. ඉතින් මෙයා මේ කනේ ගහගෙන ඉතින් වැඩක් කරගන්න ගමන් අහනවා. ගෙදර ඉඳලා ටීවී එක දැම්ම අහනවා. අහද්දී මෙයාට රස්නේ ෆෑන් එක දාගත්තා. ඔහොම ඉන්නකොට කෝල් එකක් එනවා. ඉතින් එන ගමන් මම මේ බණක් අහන්නේ. හරි මොකද්ද කාරණාව ඉක්මනට කියන්නේ කියලා ඉතින් ෆෝන් එකත් තියාගෙන බණ අහනවා. ඊට පස්සේ පිපාසයක් එනවා. ගිහිල්ලා වතුර ටිකකුත් බීලා එනවා. මුත්‍රා මාරු වගේ ඉක්මනට ගිහිල්ලා කැසිකිලි කරලත් එනවා. ඒ අතරතුර කවුරු හරි ආවොත් දොර ඇල්ල කතා කරලා මම මේ බණ අහන ගමන් ඔය ආද සිල් ගත්තේ නැද්ද පොඩ්ඩක් කතා කරලා ඒකත් තියෙන ගමන් බණ අහනවා. ඒ අතරේ පුංචි දරු පැට්ටු ඇවිල්ලා ආච්චිගේ සීයාගේ මෝනේ බිනවා ඇවිල්ලා මේ වැළඳ ගන්නවා. අනේ මගේ චූටි මේ බබෝ මගේ රම්මැණික මගේ පුතේ ඉස්සරහට ගිහිල්ලා සෙල්ලම් කරන්න මම බණ අහනවා කියලා පොඩි උන් ටිකක් පිටක් කරලා බණ අහනවා. හරිද? ඔන්න දැන් බණ ඇහුවා. ඔන්න අසපුවට සිල් ගන්න එනවා. අපිව පෙනි බණ අහනවා. අපිව පෙනි බණ අහනවා. ටීවී එකේනොත් අපිව පෙනුණා. දැනුත් අපිට පෙනි බණ අහනවා. බණ අහනකොට දැන් යන්නේ නැහැ කොහෙටවත්. දැන් යන්නේ නැහැ කාටවත් කතා කරන්න. ඇයි මාව පේනවා. දැන් බඩගින්න පිපාසී ඉවසා බණ අහනවා. මැසි මඳුරුව දුර ඉවසා බණ අහනවා. උණුසුම සීතල ඉවසා බණ අහනවා. සිත වෙනතක යා නොදී බණ අහනවා. ඇවිදින්නේ නැතුව දැන් බණ අහනවා. ඊළඟට හොඳට තේරුම් ගන්න අදහසින් බණ අහනවා. ගෞරවයෙන් බණ අහන එක තියෙන්නේ ළඟට පැමිණ බණ අසද්දීද දුර ඉඳලා බණ අසද්දීද? ළඟට පැමිණ බණ අසද්දී. දුර ඉඳලා ධර්මය අහනවට වැඩිය ළඟ ඉඳලා ධර්මය ඇසීමේ වෙනස ඒකයි. ගෞරවය වැඩි. ධර්මශාලාවක උනත් ස්වාමීන් වහන්සේට පෙනි බණ අහන එකයි. ස්වාමීන් වහන්සේට පේන්නේ නැහැ. අසපිය කොහේ හරි කෙලවරක මේ බෆල් එකෙන් බණ ඇහෙන තැනක බණ අහනවා. එක්ක ඔයා සක්මන් කරනවා, එක්ක මොකක් හරි ෆෝන් එකක් ඔබ ඉන්නවා. එහෙම නැත්නම් ඈත බලාගෙන ඉන්නවා. මොකක් හරි වෙන වැඩක් කරද්දී තමයි බණ අහන්නේ.
නමුත් දේශකයන් වහන්සේ පෙනිපෙනී බණහද්දී මුළු සිතම කයම ධර්මයේ ඇසීමට යොමු කරනවා. ඒකත් බලපාන. ගෞරවයෙන් බණ ඇසීම. දැන් මේවා කියනකොට සමහර අය කලබල වෙනවා. මොකද සමහර අය ප්‍රශ්න යොමු කරනවා. පිටරට වල අය අනේ අපිට බණ අහන්න වෙලාවක් නැහැ. අපි ඒ නිසා ඉයර්ෆෝන් එකෙන් ගහගෙන මේ බණ අහන්නේ. ඊළඟට මේ වැඩ කරද්දී බණ අහන්නේ. අනේ අපිට හොඳ නැද්ද මේක කියලා. ඒතර මොකක්වත් නැතුව හිටිය මිනිසුන්ට ওই විදිහටවත් බණ අහන එක හොඳයි. මම කියන්නේ ওই විදිහටවත් බණ අහන එක හොඳයි. ගරු කොට බණ ඇසීමත් ගරු නොකොට බණ ඇසීමත් කියන එකේ විපාක දෙකක්. බණ අහන එක උල උඩ ඉඳලා ඇහුවත් කමන්නේ. බණ අහන එක කොයි ලෝකේ ඉඳලා ඇහුවත් කමන්නේ. ගරු කොට බණ ඇසීමත් ගරු නොකොට බණ ඇසීමත් කියන එකේ විපාක දෙකක්. පැහැදිලිද? ඒ නිසා මේ පින්වතුන්ට සිහිපත් කරන්න තියන්නේ අපි දාන්නේ නැහැ හැමදාම සංඝයා දැන් මේ පොයට අසපු වලට පින්වතුන්ට පැමිණෙන්න අවස්ථාව දීලා අපි දහම් වැඩසටහන යම් විදිහකට කරගෙන ගියාට ඊළඟ පොය වෙනකොට මොන මරාලයක් කඩාපාත් වේද කියලා අපි දන්නේ නැහැ. දැන් අවුරුද්දක් බණ අහන්න නැහැ ළඟට පැමිණ. ගිය මාර්තු වලද මන්දා මේ කරවලේ පටන් ගත්තේ. දැන් මේ මාර්තු වල තමයි යාන්තම් අසුපුලට එන්න අවස්ථාව ලැබුණේ. අවුරුද්දක් සංඝයා ළඟට ඇවිල්ලා බණ අහන්න නැහැ. අවුරුද්දක් තමන්ගේ අතින් උයන දම්පැන් මිනිසුන්ට දන්සල් විදියට බෙදන්න නැහැ. සංඝයා ළඟට පැමිණ දම් බෙදන්න නැහැ. කොච්චර පින් ටිකක් අපිට අහිමි වුණාද මේ කොරෝනා වසංගතය නිසා. ඊළඟ මාසේ වෙනකොට මොකක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. චින්තිතම්පි විනාශති අචින්තිතම්පි භවති. සිතපු දේ විනාශ වෙලා යනවා නොසිතපු දේ සිද්ධ වෙනවා. යේනේව මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. අපි යම් ආකාරයෙන්ද මේ ලෝකී ගැන හිතන්නේ සිද්ධ වෙන්නේම වෙන එකක්. ඔන්න ඔය වගේ ලෝකෙක යද්දී අපි දන්නේ නැහැ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා ලැබුණ අවස්ථාව මගහැර ගන්න එපා. ඒ නිසා පුළුවන් අය බැරි අය පුළුවන් විදිහට ගෞරවය උපද්දවාගෙන බණ අහන්න මොනම හේතුවක් නිසාවත් ධර්මය අහන එක නතර කරන්න එපා. පුළුවන් අය නම් ළඟට පැමිණ ධර්මය අහන්න. බිම ඉඳගෙන ධර්මය අහන්න. ගෞරවයෙන් ධර්මය අහන්න. ගෙදර හිටියොත් පුටුවක් උඩ ඉඳලා කකුලක් උඩ කකුලක් දාගෙන තේ එකක් බිබී බණ අහනවා. මෙතන ඉඳගෙන අත් දෙක එකතු කරගෙන සාදුකාර දිදී බණ අහනවා. ඒ ගරු කොට ධර්මයේ ඇසීමත් ගරු නොකොට ධර්මයේ ඇසීමත් අතර විපාකවල වෙනසක් තියෙනවා. ඉතින් අපි කියන්න උත්සාහ කළේ යම්කිසි කෙනෙක්ගේ හිතේ අකුසල් දුරු වෙන්නත් කුසල් උපදින්නත් බලපාන ප්‍රධානම කාරණේ බුදුරජාණන් වහන්සේට ගරු කිරීම සත්කාර කිරීම. ධර්මයට ගරු කිරීම සත්කාර කිරීම. සංඝයාට ගරු කිරීම සත්කාර කිරීම. මේ පින්වතුන් දන්නවද සංඝයාට සුරාපානය එපා කියන එක පැනවුනේ මොකක් මුල් කරගෙනද කියලා? සුරාපානය ඉස්සර මුල්ම කාලේ සමහර ස්වාමීන් වහන්සේලා ලෝණ සෝරවික කියලා ওই තෙලිජ්ජ වගේ දේවල් බීලා තිනවා බුද්ධ කාලේ. ආකාශයේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් තෙරුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. ඒ තෙරුන් වහන්සේගේ නම සාගත. මේ සාගත තෙරුන් රහත් වෙලා නැහැ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. මේ සාගත ස්වාමීන් වහන්සේ නාගයෙක් দমনය කරපු ප්‍රාතිහාර්ය ඒ තෙරුන් වහන්සේ ඉදිරියට යන ගන්නියංගන් වල පැතිරිලා ගිහිල්ලා මිනිසුන්ට ආරංචි වුණා මහානුභාව සම්පන්න තෙරුන් වහන්සේ නමක් ඉන්නවා සාගත කියලා. කෝ ඒ තෙරුන් අන්න වඩිනවා. ස්වාමීනි හෙට පිණ්ඩපාතේ වඩින්න කන්න ලව් කළා.
ඊට පස්සේ ඔතන හිටපු කවුරු හරි හාමුදුරුවෝ නමක්ගෙන් ඇහුවා මිනිස්සු මොනවද සංඝයාට නිතර ලැබෙන්නේ නැත්තේ කියලා. හිට පින්ඩ පාතේට පූජා කරා. හැම දෙයක්ම නම් ලැබෙනවා, ඔය තෙලිච්ච ලැබෙන්නේ නැහැ කො ලෝණ සෝරවික. ඊට පස්සේ අර හැම පින්ඩ පාතේ ගෙවල් පින්ඩ පාතේ යනකොට හැම ගෙදරකින්ම දානෙට අමතරව පොඩි පොල් කට්ටකට ලෝණ සෝරවික පොඩ්ඩක් තියාගෙන හිටියේ. සාගත ස්වාමීන් වහන්සේ හැම ගෙදරකීම පින්ඩ පාතේ අර බෙදෙන ලෝණ සෝරවිකත් පොඩ බිව්වා. හොඳ පොඩ වීරි වුණා, සූරු වුණා, ඔළුව කරකැවුණා. එක සක්වල 10ක් වගේ පෙනී ගියා. කැරකුණා. එහෙම පාරායිනේ කානුවට වැටුණානේ. ආමුදුරෝ වෙලා කානුවට වැටුණා. වේලාව කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ පින්ඩ පාත කරගෙන ඒ පාරේම වැඩියා. තුරු භාග්‍යවතුන් වහන්සේ වඩිනවා අර හන්දු සින්දුවක් කිය කානුවේ ඉන්නවා. ඊට පස්සේ මොකද කළේ? මේ පින්වත් මහණෙනි සාගත නෙවද මේ? එහෙමයි ස්වාමීනි. අනේ උස ගන්න ඔය භික්ෂුව. දැන් ස්වාමීන් වහන්සේලා පාත්‍ර කීපයක් අනිත් ස්වාමීන් වහන්සේලා දීලා මේ උස්සගෙන එනවා ආන්තරනවා. අර ආන්තර තින්දුවක් කියාගෙන එනවා. ඊට පස්සේ ආරාමෙට මේ සාගත හාමුදුරු ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ මේ වගේ ආසනයක වැඩ හිටියා. මේ පැත්තේ ඇඳ තියෙනවා. ඒ ඇඳේ සාගත හාමුදුරු නිදි කෙරෙව්වා. ඔළුව මේ භාග්‍යවතුන් වහන්සේගේ පැත්තට තියෙන පා එහා පැත්තට තියෙන. මේ හාමුදුරු සින්දුවක් කියාගෙන කැරකිලා කැරකෙනවා. කැරකෙනකොට පා දෙක දානවා බුදුරජාණන් වහන්සේගේ පැත්තට. ඊට පස්සේ දැන් මේ ආය සංඝයා කියනවා ආයස්මතුනි ශාස්ත්‍රඥ වහන්සේගේ පැත්තට පාදික් කරන්න එපා කියලා ආය කරකෙව්වා. ආය මේ හාමුදුරුවෝ සින්දුවක් කියාගෙන කරකිලා පාදික දැම්ම බුදුරජාණන් වහන්සේගේ පැත්තට. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ අහනවා පින්වත් මහණෙනි මේ සාගත නාගයෙක් দমনය කරපු 이르දි ප්‍රාතිහාර්යකින් යුක්ත කෙනෙක් නේද? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ. දැන් ඉන්න තත්ත්වය යටතේ මේ සාගතට නාගයෙක් තියා දියබරියෙක්වත් අල්ලන්න පුළුවන්ද? බෑ භාග්‍යවතුන් වහන්සේ. මේ සාගත කලින් ශාස්ත්‍රඥ වහන්සේට ආදර ගෞරවයෙන් යුක්තයි නේද? එහෙමයි ස්වාමීනි. දැන් මේ සාගතට ආදර ගෞරවය තියෙනවද? නෑ භාග්‍යවතුන් වහන්සේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ පැත්තට පා දැමීම ජීවමාන බුදුරජාණන් වහන්සේ වදාළේ ගෞරව නෑ, සත්කාර නෑ කියලා. ගෞරවයේ නැතිවීමක් විදියට සැලකුවේ. අදත් බුද්ධ ප්‍රතිමා දිහාට පාදික් කරගෙන ඉන්න බවලත් ඇත්තෝ කොච්චර ඉන්නවද? පිරිමියත් ඉන්නවා. බලන්න පන්සලක බණ මඩුවට ගියාට පස්සේ ඔක්කොම බීත්ති වලට හේතු වෙලා එල් අකුරේ හැඩයට තමයි තියෙන්නේ. එල් අකුරේ හැඩයට ඉඳගෙන ඉන්නවා. කකුල් ටික ඔක්කොම ඉස්සරහට. චෛත්‍ය දිශාවට කකුල් දානවා, බෝ දිශාවට කකුල් දානවා, ධර්මදේශකයන් වහන්සේ දිශාවට කකුල් දානවා. කොච්චර අගෞරවයක්ද? කොච්චර අගෞරවයක්ද? මේවා විපාක දෙනවනේ පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට ගෞරව සම්මාන නැති විදිහට සිහි විකල් වෙනවා නම් යමක් බීපු නිසා එවැනි දේවල් බොන්ට සුදුසුද? ස්වාමීනි සුදුසු නෑ. ඒ නිසා එනම් පින්වත් මහණනි අද ඉඳලා සිල්පදයක් පනවනවා. සුරාමේරේ පානේ පාචිත්‍යං. සුරාමේරේ පානේ කළොත් පචිතයවතකි. ඔන්න සංඝයාට සුරාමේරේ පානේ තහනම් වෙච්ච දවස. සුරාව පානය කළාට පස්සේ ගෞරවේ නැති වෙනවා. හරිනේ. තමන්ගේ බිරිඳට ගෞරවේ නැහැ. අම්මා ගැන ගෞරවේ නැහැ. දරුවෝ ගැන ගෞරවේ නැහැ. බිරිඳට කතා කරන විදිහට අම්මට කතා කරනවා. අල්ලපු ගෙදර කෙනාට බිරිඳ විදිහට කතා කරනවා. ඉතින් මේ කිසිම ගෞරවයක් නැති වෙනවනේ බිව්ව නිසා. ලැජ්ජා බය නැති වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ හොඳට මතක තියාගන්න මේ ආදර ගෞරවය තුනුරුවන් ගැන ගෞරවයේ නැති වෙන්නේ යමකින් නම් ඒක කරන්න එපා කියන. දැන් මට මේකත් එක මතක් වුණේ පිළිසඳර ගැන. බුදුරජාන් වහන්සේ දහම් පිළිසඳර කරනකොට
එක්කෝම දහම් කරුණු අහනවා බුදුරජාණන් වහන්සේගේ දහම් කතාව යෙදෙනවා. එක භික්ෂුවක් ආයිනකට වෙලා කට වහගෙන ඉන්නවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණනි අර භික්ෂුව අපේ දහම් කතාවට එකතු වෙන්නේ නැහනේ. ස්වාමීනි ওই භික්ෂුව ලූණු කාලා ලූණු වළඳලා කට ඇරියොත් ලූණු ගඳ එන නිසා ওই කට අරින්න නැතුව නිහඬව ඉන්නවා කියලා. පින්වත් මහණෙනි මෙච්චර සොඳුරු දහම් කතාවක් කරන්නටත් ඒ භික්ෂුවට ලූණු කාපු එක බාධාවක් නම් එවැනි දේවල් වැළඳීම සුදුසු දෙහෙව්වා. නෑ කිව්වා. එහෙනම් සිල්පදයක් පනවනවා කිව්වා. ලූණු වැළඳීම දුකලා ආපත්‍ය කියලා. හේතුවක් නැතුව ගඳ ගහන ලූණු වළඳන එක නිකන් අම්මෙන් හේතුවක් නැතුව වළඳන එක දුක්කට ආපත්‍යයක්. නොකල යුතු මේ වැරද්දක් විදිහට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. අර දහම් කතාවට එකතු නොවීම. බලන්න මේ පිළිසඳරට ගෞරව කිරීම අකුසල් දුරු වෙන කුසල් උපදවෙන හේතුවක්. ඒට අකුසල් දුරු කරන්න කුසල් උපදවන්න බාධා පිණිස පවතින යමක්ද සිල්පද පනවා භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා තමයි වැට ගැහුවේ. ඒ සඳහා තමයි වැට ගැහුවේ. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයේ අකුසල් දුරු කරගන්න නම් කුසල් උපදවා ගන්න නම් බුදුරජාණන් වහන්සේට ගරු කළ යුතුයි, ධර්මයට ගරු කළ යුතුයි, සංඝයාට ගරු කළ යුතුයි. මං හරි ලස්සන කාරණාවක් කියන්නම් පින්වතුනි. විමාන කතාවක්. එක්තරා දිව්‍ය විමානයක මහා බල සම්පන්න දිව්‍ය රාජෙක් ඉන්නවා. තව්තිසාවේ සක්දිවිඳුගේ සමග දහම් පිළිසඳරේ ගෞරවයෙන් දහම් පිළිසඳරේ යෙදෙන දිව්‍ය රාජයෙක්. මේ දිව්‍ය රාජයා පිලින්ද වච්ච කියන මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ඒ කියන්නේ මේ දිව්‍ය රාජයා නිතර උපස්ථානෙට පැමිණෙන්නේ පිලින්ද වච්ච මහරහතන් වහන්සේ. පිලින්ද වච්ච මහරහතන් වහන්සේ බොහෝ ජීවිත ගණනාවකට පෙර සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා මුළු ඒ දිවයිනම මුළු ජම්බුද්වීපයේම බොහෝ ධාර්මික කළා. ඒ මිනිස්සු අතින් බොහෝ කුසල් රැස් කෙරෙව්වා. ඒ පින් බලයට ඒ දිවයිනේ හිටපු ජම්බුද්වීපයේ හිටපු සියලු දෙනා ජම්බුද්වීපේ සහිත මේ සක්විති රජතුමාගේ පාලනයේ හිටපු බොහෝ දෙනා කය විදිලා මරණින් මත්තේ දෙව්ලොව උපන්නා. දිව්‍ය ලෝකයේ වැඩි හරියක්ම සිටින්නේ පිලින්ද වච්ච මහරහතන් වහන්සේ නිසා දෙව්ලොව සැප විඳින කලින් ජීවිතේ සක්විති රජ කෙනෙක්ව ඉඳලා ඒ ඇසුරෙන් කුසල් කරගත් අය දිව්‍ය ලෝකේ වැඩිමනක් සිටින්නේ. ඒ නිසා තමයි දෙවිවරු වැඩිපුරම දෙවිවරු කැමති රහතන් වහන්සේ බවට පත් වුණේ පිලින්ද වච්ච මහරහතන් වහන්සේ. දෙවියන්ට ප්‍රියමනාප රහතන් වහන්සේ. දවසක් මේ දිව්‍ය රාජයා පිලින්ද වච්ච මහරහතන් වහන්සේගෙන් ධර්මය අහනකොට ඒ පිලින්ද වච්ච මහරහතන් වහන්සේගේ නිස්සංගල හරි තියුණුයි. නිල්ම නිල් පාටයි. හරි ලස්සනයි. මෙහෙම ඉඳගෙන රහතන් වහන්සේ දිහා මේ බලාගෙන බණ අහනකොට ඇස් දෙක අපිට පිටට ගන්න හිතෙන්නේ නැහැ. ඒ නෙත් සංගල දිහා බලාගෙනම බණ අහනවා. ඒ රහතන් වහන්සේ කාමයේ ආදීනව කියලා දෙනවා. නෙක්ඛම්මේ ආනිසංස කියලා දෙනවා. ජීවිතය අවබෝධ කරගන්න හැටි කියලා දෙනකොට පංචකාමයේ තිත්ත වෙනවා ඒ දිවිවරුන්ට. ඒ මම මේ කියන දිව්‍ය රාජයාට දිව්‍ය අප්සරාවෝ ලක්ෂ ගාණක් සිටිනවා. රහතන් වහන්සේගේ නිස්සංගල දිහා බලාගෙන ධර්මය අහනකොට අර දිව්‍ය අප්සරාවන් ලක්ෂයකගෙන් ලැබෙන පංචකාමයේ සැපය එපා වෙනවා. මොකටද කියලා හිතෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ නෙත් දෙක දිහා බලාගෙන බණ අහනකොට මේ දිව්‍ය අප්සරාවක් සිහි වෙන්නේවත් නැහැ. ඊට පස්සේ දැන් ඔන්න ඒ රහතන් වහන්සේ නිසාම මේ දිව්‍ය සෝතාපන්න බවට පත් වුණා. දැන් මේ විමාන කතාවක්.
ඊට පස්සේ මේ දිව්‍යා දිව්‍ය විමානයට ගිහිල්ලා දහම සීකර ගනිමින් ඉන්නවා. අන්න දිව්‍ය අප්සරාව දකින්නට ආයෙ හිත කැළඹෙනවා. එතකොට මේ දිව්‍ය අප්සරාවක් සිහි වුණේවත් නැහැ රහතන් වහන්සේ දිහා බලාගෙන බණහනකොට. නමුත් විමානයට ඇවිල්ලා මේ ලස්සන දිව්‍යාංගනාව දකින්නට හිත වෙනස් වෙලා රාග එනවා. ඒ මොහොතේ මේ දෙවියා තමන්ගේ ආචාර්ය වූ රහතන් වහන්සේගේ නෙත් දෙක සිහි කළා. අර හැමදාම බණහන්නේ ඇස් දෙක දිහා බලාගෙන. ඒ නෙත් දෙක සිහි කරනකොට රාගෙ නැති වුණා. එදා ඉඳලා දිව්‍ය අප්සරාව ළඟට එනකොට මේ දෙවියා පිළිඳවච්ච මහරහතන් වහන්සේගේ නෙත් දෙක හිතනවා. එතනට රාගෙ නැති වෙනවා. මේ විදිහට යම් දවසකද දහම වැටහෙන විදිහට ධර්මය ඇහුවේ එදා ඉඳලා බ්‍රහ්මචාරී. ස්ත්‍රියකගේ පහස ලබන්නේ යම් කාම සිතවිල්ලක් ඉපදුනොත් රහතන් වහන්සේගේ නෙත් දෙක හිතනවා. ඒ දෙවියාගේ බ්‍රහ්මචාරී බව රකින්න දැහැන තමයි රහතන් වහන්සේගේ නෙත් දෙක ගුරුවරයාට තියෙන ගෞරවය. එච්චර ආදරේ. ඊට පස්සේ රහතන් වහන්සේගෙන් දවසක් බණ අහනකොට හිතෙන් පූජා කළ ස්වාමීනි මා වටා ඉන්න දිව්‍ය අප්සරාවෝ ඔබ වහන්සේගේ පා දූවිල්ලක් කොට දාසියෝ කොට මා පුදමි. ඒ තමන්ගේ යටතේ ඉන්නේ. දිව්‍ය රාජයාට කැමැත්තක් කරන්න පුළුවන්. දාසියෝ කරලා පූජා කළා. ඊට පස්සේ දිව්‍ය විමානයට ආවා. දැන් ආයෙත් අර දිව්‍යාංගනාව උදගෙන රාගසිතක් ඉපදෙනවා. ඉපදෙනට ආයෙ රහතන් වහන්සේ ගැන හිතුවා මම මේ දාසිය කොට පූජා කරලා ඉන්නේ. මගේ ආචාර්යන් වහන්සේගේ දාසියන් සමග මා කුමට නම් මෙවුන් දන්සේවනේ දෙනවද? රාගහිත බෑර කළා. දවසක් ඒ දිව්‍යාංගනාවන් ඊට පස්සේ පිළිඳවච්ච මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ චිත්තකයේ තුලින් නෙත් දෙක දිහා බලාගෙන හිටියා. ඒ දිව්‍යාගේ දිව්‍ය ශක්තියෙන් මේ රහතන් වහන්සේගේ නෙත් දෙක අදිෂ්ඨාන කරලා ඒ දිහා බලාගෙන හිටියා. ඒ රහතන් වහන්සේ පිරිනිවන් පාලා චිත්තකයේ දැවෙනකල් ඒ දෙවියා රහතන් වහන්සේගේ නෙත් දෙක දිහාම බලාගෙන හිටියා. විමනට ඇවිල්ලා තමන්ගේ දිව්‍ය ඉරිදියෙන් රහතන් වහන්සේගේ නෙත් දෙක වලාකුළු අතරින් පේන්න සැලැස්සුවා දිව්‍යාංගනාවන්. අප්සරාවෙනි නුඹලා බලාපල්ලා අපේ ආචාර්යන් වහන්සේගේ නෙත් දෙක දිහා. ඈලාද බලා සිටියා. ඈලාගේ හිතේද රාගය ප්‍රහාණය වෙනවා. පිළිඳවච්ච මහරහතන් වහන්සේගේ නෙත් දෙක දකින අයගේ රාගය නැති වෙනවා. මහා කාශ්‍යප මුනිඳුන්ගේ රූපේ දකින්නට රාගය නැති වෙනවා. එච්චර විරාගී. ආචාර්යන් වහන්සේගේ නෙත් දෙක නැමැති නිමිත්තෙන් බඹසර රකිනවා. ඇයි මේ ගෞරවය? ගුරුවරයාට ආදරෙයි. ගුරුවරයාට ගෞරවයි. කොහොමද ආදර ගෞරවයෙන් සංඝයාට තියෙන ආදර ගෞරවය තිබ්බොත් ශික්ෂා ගෞරවය ඇති වෙනවා කියන එක සිද්ධ වෙනවා කියලා මේ බණපදේ තියෙනවානේ. ඒක බොරුවක්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ධර්මයේ වැඩ ඉන්නවා. සංඝයා වැඩ ඉන්නවා. මම මෙතන අකුසල් සිතිවිල්ලක් උපද්දවන්නේ කොහොමද? රාගසිතක් උපද්දවන්නේ කොහොමද? කියලා ඒ ගෞරවයෙන්ම අකුසල් ප්‍රහාණය වෙනවා, කුසල් උපදිනවා. එහෙනම් අද මේ අකුසල් වලින් බැට කකා මේ යන්න හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය නැමැති. ධර්මයේ ගැන ගෞරවය මදි. රහතන් වහන්සේලා ගැන ගෞරවය මදි. බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්නේ කියලා තියෙනවනම් අත්වැල් බැඳගෙන සෑමලුවක යන්න බෑ. ෆෝන් උස්සගෙන සෑමලුවක යන්න බෑ. කෝල් කර කර සෑමලුවක යන්න බෑ. බුදුරජාණන් වහන්සේ අපිට ජීවමාන කරගන්න පුළුවන් නම් හිතෙන්. එහෙනම් මල් ටික අතට අරන් අත් දෙක එකතු කරගෙන සාදුකාර දීදී ගෞරවයෙන් සෑය පැදකුණු කරනවා. බෝධිය පැදකුණු කරනවා.
මේවා පින්වතුනි හැම දෙනාම මේවා කියලා දෙන්නේ නැහැ. හැම කෙනාම මේවා කියලා දෙන්නේ නැහැ. ඔක්කොටම තියෙන එක උත්තරයයි මේ යුගයේ හැටි. මේ කාලේ හැටි. ඔය මේ යුගයේ හැටි මේ කාලේ හැටි තරුණ ළමයිගේ හැටි උන් පස්සේ හරියයි කියලා ඔළුව අතගගා ඉන්න මේ සෙත් පැතීම මිසක්කා කුසල් උපදින අකුසල් දුරු වෙන මේ බණ හැමෝම කියන්නේ පින්වත්නි. ඒ නිසා මේ සත්‍යයේ දහං හඬ අසන්න සත්‍ය තේරුම් ගන්න තුනුරුවන් ගැන ගෞරවය ඇති කරගන්න අඩුපාඩු දුරු කරගන්න හිතෙන් බලන්න තමන්ම බලන්න. දැන් මම දැකලා තියෙනවා දැන් ඕන දුප්පත් ගෙවල් වල එක කාමරයයි දෙකයි තියෙන. මේ මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. සාලෙම හරි බිත්ති අයිනේ පොඩි ත්‍රිකෝණයක වගේ ලී කෑල්ලක් ගහගෙන ඒක උඩ රිදි කෑල්ලක් තියාගෙන බුදු පිළිමහස තියාන පහනක් තියාගෙන අනේ උදේ හවස තුනුරුවන් වැඳ වැඳ ඉන්නවා දුප්පත් මිනිසයා. බලන්න පින්වත්නි තට්ටු 3-4 ගෙවල් තියෙන මහා පෝසත් මිනිසුන්ගේ ගෙවල් වලට අපි ගියාට පස්සේ මේ මිනිසුත් අරකම කරනවනේ. කොහේ හරි ආයිනක ලෑලි කෑල්ලක් ගහලා ඒකේ බුදු පිළිමේ තියලා තියෙනවා. දැන් මේක හරිද? මම උපමා කතාවක් කියන්නේ ඔබටම මේක හරි වැරද්ද තේරෙන්න. ඉස්සර අජානීය අශ්ව පැටියෙක් දුප්පත් ආච්චි අම්මා කෙනෙක්ගේ ගෙදර හිටියා. කියන්නේ දුප්පත් ආච්චි අම්මාගේ ගෙදර මිදුලේ ලොකු ඉඩක් තියෙනවා. අශ්වයෝ ගෙනියන කෙනෙක් ඇවිල්ලා ඒ ගෙදර නැවතිලා හිටියා. දවස් දෙකක් යනකොට අර අශ්වයෙක් පැටියෙක් වැදුවා අජානීය අශ්වයෙක්. ඒ අශ්වයාට අහසින් යන්න පුළුවන්. ඒ අශ්වයාගේ පිටේ නැගලා හිතන විදිහට අශ්වයා ඉන්නවා. වේගෙන් යනවා. දැන් දවස් ගාණක් ඉඳලා අර අශ්ව වෙලෙන්දා යන්න හදනකොට ආච්චි අම්මා කිව්වා පුතා මට අර අශ්ව පෙටිය දීපන්. ඒතකොට එයා හිතුවා මෙයා අජානීය අශ්වේ. ඒත් අර දුක හිතිලා ආච්චි අම්මට අශ්ව පෙටිය දීලා ගියා. දැන් ආච්චි අම්මා පාන වතුර හාල් හොදලා දෙන වතුර අජානීය අශ්වයා. ඒ කියන්නේ අශ්වයෝ අතර ශ්‍රේෂ්ඨතම කෙනා. සාමාන්‍යයෙන් අජානීය අශ්වයෙකුට කණ්ඩ දෙන්නේ රාජභෝජන. හාල් හොදපු වතුර දෙනවා අර අශ්ව පෙටියට. අශ්ව පෙටිය බොනවා. කුඩු දෙනවා. හාල් කුඩු බොනවා. අග්ගලක් කුඩු දෙනවා. ඒව කනවා. ඉතින් දුප්පත් කෑම යම් තාක් දෙනවා නම් අශ්ව පෙටිය ඒක කනවා. ඕම කාලයක් ගිහිල්ලා මහා බෝධිසත්වයොත් අශ්ව වෙලෙන්දෙක් වෙලා ওই ගම ආරා යනකොට දැක්කා අජානීය අශ්ව පෙටිය. ආච්චි අම්මා ගෙදර නැවතිලා ඉඳලා උන්දට සත්කාර සම්මාන කරලා කිව්වා ආච්චි අම්මේ මේ අශ්ව පෙටිය අපිට මට දෙන්න. ඊට පස්සේ ආච්චි අම්මටත් හිත වෙනස් වුණා. එහෙනම් පුතේ අරන් ඵලයන් කිව්වා. ඊට පස්සේ කහවණු දහස් ගාණක් ආච්චි අම්මට දීලා අශ්ව පෙටිය ගත්තා. අරන් අර බෝධිසත්ව වෙලෙන්දා කල්පනා කරනවා මේ අජානීය අශ්වයෙක්ද කියලා මම බලන්න ඕන. ඒ නිසා මම මෙයාට පාන වතුර දෙන්න ඕන කියලා ආච්චි අම්මා දුන්න හාල් හොදපු වතුරම මෙයා ළඟට ගිහිල්ලත් අර අශ්ව වෙලෙන්දාගේ තැනට ගෙනියලත් පාන වතුරම දුන්නා. හාල් හොදපු වතුර. බිව්වේ නැහැ. හාල් කුඩු දුන්නා. කෑවේ නැහැ. අග්ගල පිටි දුන්නා. කෑවේ නැහැ. බෝසත් වෙලෙන්දා අශ්ව පෙටිය ළඟට ගිහිල්ලා අහනවා ඈ අශ්වයෝ මොකද? ඉතින් උඹ මේවනේ කකා හිටියේ කිව්වා තන. ඊට පස්සේ කිව්වා ඒ ආච්චි අම්මා දුප්පත්. උන්දට දෙන්න දෙයක් නැහැ. ඒ නිසා උන්ද දෙන දේ මොකද්ද මම කෑවා. ඒ නිසා ඔබ ඒ උනට අශ්වයෝ ගැන දන්න කෙනෙක්. මං අජානීය අශ්වයෙක්. අජානීය අශ්වයාට රාජභෝජන දෙන්න ඕන. ඔබ දන්න කෙනෙක් ඔබට ඒක කරන්න පුළුවන් කෙනෙක්. එතන මම ආච්චි අම්මා විදිහට ඉන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ රාජභෝජනේ අස්පයාට දුන්නා. ඔබ දන්නවද මේ අස්පයා කවුද කියලා? සාරිපුත්ත මහ රහතන් වහන්සේ සංසාරේ. ඒ වෙලෙන්දා බෝධිසත්වයෝ. ඒ නිසා දුප්පත් මිනිසයා ගෙදර මේසේ හැරි ඉටිරිද්දක් දාලා බුදු පිළිමයක් තියාගෙන වඳින්න පුළුවන්. ওই දුප්පත්කම පෝසත් මිනිසයා ගෙදරට ගෙනියන්න හොඳ නැහැ. ඒ මිනිසයා Tamanට තට්ටු 2-3ට ගේ හදාගත්තා නම්
බුදුරජාන් වහන්සේට සුන්දර බුදු කුටියක් හදන්න ගෞරවයක් තියෙනවා. තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේට. ශාස්ත්‍රඥ වහන්සේ ලස්සනට බොහොම ලස්සනට මේ ගෞරවයෙන් දම් බෙදන්න, ගෞරවයෙන් ගිලම්පස පූජා කරන්න, ගෞරවයෙන් පහන දැල්වන්න මේ මිනිසයාට හැකියාව තියෙනවා. එය කරන්න ඕන. ධාතු කරඬුවක් තියෙනවා නම් රණින් හරි ධාතු ගර්භය හදන්න මේ මිනිසයාට පුළුවන්කමක් තියෙනවා. බැරි මිනිසයා ගෙදර පුංචි හඳුන් කරඬුවේ ධාතුන් වහන්සේ තියාගෙන ඉන්න පුළුවන්. පුළුවන් මිනිසයා රන් කරඬුවේ තැන්පත් කරන්න ඕන. ගෞරවය තමන්ට දෙන්න පුළුවන් ගෞරවය දෙන්න ඕන. සත්කාරය දෙන්න ඕන. මේක තමයි තේරුම් ගන්න. ඉතින් අවසාන වශයෙන් පින්වතුනි මේ පින්වතුන්ට සිහිපත් කරන ওই ගෞරවයේ සත්කාර සම්මාන කියන ඒවා ගැන නම් ගොඩාක් කරුණු කියන්න තියෙනවා. වරුවක් වැඩිහිටියන්ට ගෞරවය, අම්මා තාත්තාට ගෞරවය, ඒවා කොහොම සිහි කරන්න. එතකොට පින්වත්නි තුනුරුවන්ට අගෞරව වෙන තැන් ඉතින් ඒවා ගැන ගොඩාක් විස්තර තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් වැඩිහිටියන්ට ගෞරවය නැහැ, දෙමව්පියන්ට ගෞරවය නැහැ, ගුරුවරුන්ට ගෞරවය නැහැ. අද කාලේ සමාජයෙන් ගෞරවය කියන එක තුරන් වෙලා. ඒ නිසා මොනවා වෙතත් අඩුම තරමේ මේ මාවත යම් විදියකට හරි යම් විදියකින් හොඳටම දියුණු කරගන්න පුළුවන් ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ ගැන ගෞරව සත්කාර සම්මාන කිරීම. ධර්මයට ගරු කිරීම. බණක් ඇහුවත් ගෞරවයෙන් අහන්න, දානයක් දුන්නත් ගෞරවයෙන් අහන්න දාන දෙන්න, සීලේ ගෞරවයෙන් ආරක්ෂා කරන්න. මේකට අපි දක්ෂ වුණොත් අකුසල දුරු කරන්න කුසල උපදවන්න පුළුවන් වෙනවා. අපේ ජීවිතේ වරදින්ට එක වචනේ ඇති තුනුරුවන්ට අගෞරවයෙන් කල්පනා කළොත්. දැන් ඔබට මතකයිද මහා කච්චාර මහරහතන් වහන්සේ ගිජ්ජකූටෙන් බහිනකොට වස්සකාර කියන අමාත්‍යයා කවුදර වඳුරෙක් වගේ කියලා ප්‍රකාශයක් කළා. ඊළඟ ජීවිතේ වස්සකාර අමාත්‍යයා බුදුරජාණන් වහන්සේට දන් බෙදපු කෙනෙක් වස්සකාර. ඒ වස්සකාර ඊළඟ ජීවිතේ ඉපදුනා වඳුරෙක් වෙලා. රහතන් වහන්සේ නමකට අගෞරව වචනයක් කීම. ඔබ කවුරුත් දන්න අම්බපාලි ගණිකාව ඉන්නවා. ඈ කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් මහානදම් පුරපු කෙනෙක්. ඈ අවුරුදු 100ක් තරම් පුංචි ලැබිරි කාලේ ඒ කාලේ අවුරුදු 20000 ආයුෂ අවුරුදු 100 දී මහාන වුණේ. අවුරුදු 20000ක් පිරිසිදු බ්‍රහ්මචාරීව වාසය කළා. මාළුවක් අමදලා පිරිසිදු තියා ගන්නකොට කිවිසුමක් ගිහිල්ලා සෙම ටිකක් මාළුවට වැටිලා. ඒ මුල් කරගෙන රහත් තෙරණියට වෙසඟන කියන වචනේ පාවිච්චි කළා. තරහයි. රහත් තෙරණියකට නරක වචනයක් පාවිච්චි කරපු කර්මයේ විසින් බලන්න කරපු අගෞරවය ඒ මුල් කරගෙන බඹසරේ පින යට ගියා. අවුරුදු 20000ක මහානකමේ පින යට ගියා. අර අගෞරවයේ ඉස්සරහට ආවා. ඒ ඉස්සරහට ඇවිල්ලා නිරේ ඉපදුණා. එතනින් පස්සේ මනුස්ස ලෝකෙ ඉපදුණා. මනුස්ස ලෝකෙ උපනෝපන් ජීවිතේ ගණිකාවක්. අම්මා කියන උතුම් නාමය ඇහැට ඇහෙන්නේ නැහැ. බිරිඳ කියන නාමය ඇහෙන්නේ නැහැ. පතිනිය කියන නාමය ඇහෙන්නේ නැහැ. අක්කේ කියන නාමය ඇහෙන්නේ නැහැ. නැගණිය කියන නාමය ඇහෙන්නේ නැහැ. ගණිකාව කියන එක ඇහෙනවා. ඒ නපුරු වචනේ තමන් අගෞරවයෙන් පිටකලේ යම් වචනයක්ද ඒ වචනේම ගොදුරක් බවට තමන්පත් වුණා. අම්බපාලි ගණිකාව යම් දවසක පැවිදි වුණාද අරහත්ත්වයටපත් වුණාද එදා තමයි මේ නම අතුරුදහන් වුණේ අම්බපාලි රහත් තෙරණිය. බලන්න අගෞරවයෙන් තමන් නිකුත් කරපු වචනේම ගොදුරක් බවට තමන්පත් වුණා. ඒ නිසා තමන් සමහරට මම හොඳට සීල් රකින්නවා මෙහෙමයි කියලා තුනුරුවන්ට අගෞරව කළොත් අර සීලයේ පිනේ යට යනවා. තමන්ගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේට ගරු කරනවා නම්, ධර්මයට ගරු කරනවා නම්, සංඝ රත්නයට ගරු කරනවා නම් ඒ ගෞරවයේ පින්බලයේ ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිල්ලා එයාට යහපත සලස්වනවා. ඒ නිසා පින්වත්නි ඔන්න අද කියලා දුන්නා යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවා නම් එයාට ධර්මයේ ගැන ගෞරවය ඇති වෙනවා. ධර්මයේ ගැන ගෞරවය ඇති වෙනවා. සංඝයා ගැන ගෞරවය ඇති වෙනවා. සංඝයා ගැන ගෞරවය ඇති වෙනවා නම් ශික්ෂාව ගැන ගෞරවය ඇති වෙනවා.
ශික්ෂාවට ගෞරවයි නම් සමාධියට ගෞරවය ඇති වෙනවා. සමාධියට ගෞරවයි නම් අප්‍රමාදයට ගෞරවය ඇති වෙනවා. අප්‍රමාදයට ගෞරවයි ශික්ෂාවට ගෞරවය ඇති වෙනවා. මේ විදිහට ගෞරව සත්කාර සම්මාන කරන කොටයි තමන්ගේ හිතේ අකුසල් ප්‍රහාණය වෙන්නේ, කුසල් උපදින්නේ. ඒ නිසා මේ හැම දෙයකටම මුල් වෙන්නේ බුදුරජාණන් වහන්සේට ගරු කිරීම, සත්කාර සම්මාන කිරීම. තුනුරුවන් ගැන පැහැදෙන්න ඕනේ. ඒකයි බුදුගුණ කියන්නේ. ඒකයි තෙරුවන් සරණ යන්න කියලා කියන්නේ. ඒ නිසා තමයි මේ සියල්ල තේරුම් ගත්ත ලොකු ස්වාමීන් වහන්සේ ආචාර්ය මනුස්සෝ කියලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන පහදින විදියට සොඳුරු දහම් පොතක් ලිව්වේ. ඔබට යහපත සලසන්න. ඒ නිසා ජීවිතයේ අඩුපාඩුකම් හදාගන්න බැරුව, වැරදි හදාගන්න බැරුව, කෙලෙස් වලින් පීඩා විඳ විඳ ඉන්න ආයට ඔන්න සොඳුරු දහම් අවවාදයක් අද ලැබුණා. ඔබගේ ජීවිතය වෙනස් කරගන්න නම් බුදුරජාණන් වහන්සේට ගොඩාක් ගෞරව කරන්න, සත්කාර කරන්න. ස්තූපවලට ගෞරව කරන්න, සත්කාර කරන්න. බෝධීන් වහන්සේලාට ගෞරව කරන්න, සත්කාර කරන්න. ධර්මයට ගෞරව කරන්න, සත්කාර කරන්න. රහතන් වහන්සේලාට ගෞරව කරන්න, සත්කාර කරන්න. සංඝයාට ගෞරව කරන්න, සත්කාර කරන්න. සීලයට, සමාධියට, ප්‍රඥාවට, පිළිසඳරට ගෞරව කරන්න, සත්කාර කරන්න, සම්මාන කරන්න. ඒ නිසා ඔබගේ හිතේ ගෞරවය හොඳින් ඇති කරගන්න. ඉතින් ඒ ගෞරවය ඇති කරගන්නකොට, සත්කාර සම්මාන කරනකොට අකුසල් ප්‍රහාණය වෙනවා, කුසල් උපදිනවා. ඒ සඳහා ඔබට වාග්ය ලැබේවා කියලා එක හිතින් සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද නවම් පුම් පොය දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කිරීම ධර්මානුශාසනාව මාධ්‍ය තුලින් විකාශනය කරන්නට දායකත්වයේ දැරුවේ තම මෑණියන්ගේ උපන්දිනය නිමිත්තෙන් සිත ප්‍රාර්ථනා කරන ඇමරිකාවේ පදිංචි පින්වත් දේශිකා වික්‍රමසිංහ දියණිය, එම පියාණන් සහ ඉතාලියේ රෝම නගරයේ වෙසෙන දිමුතු ගමගේ මහත්මිය විසින්. ඉතින් නවම් පුම් පොය දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස්වන සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වන මේ පින් උතුම් දැහැමින් රැකගනිත්වා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මව්පිය දෙපාර්ශ්වයේ මිය පරලෝකීය මේ පින්වතුන් නමින් කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝක සැපේ වේවා කියලා සිත ප්‍රාර්ථනා අකුසල් දුරු කරගන්න, කුසල් උපදවා ගන්නට ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටත් අප කාටත් වාසනාව සැලසේවා. ගෞතම